right. Adjectives. Smart. කඩවසම්. Yes. Adjectives කියලා කියන්නේ මොකද්ද පුතා? Adjectives කියන්නේ නාම විශේෂණ පද. yes. නාම විශේෂණ පද. Adjectives කියන්නේ නාම විශේෂණ පද. ඒකේ smart කියන්නේ කඩවසම්. beautiful, ලස්සන. kind, කරුණාවන්ත. silent, නිශ්ශබ්ද. angry, තරහය. greedy, කෑදර. weak, දුර්වල. foolish, මෝඩ. careful, ප්‍රවේශම් සහගත. brave, නිර්භීත. clever, දක්ෂ. selfless, පරාර්ථකාමී. cunning, කපටි. lazy, කම්මැලි. kind, අන්ධ. careless, පරීක්ෂාකාරී. නිර්භීත, brave. කෑදර, greedy. පරිස්සම්කාරී, careful. කපටි, cunning. මෝඩ, foolish. දුර්වල, weak. kind, කරුණාවන්ත. silent, නිශ්ශබ්ද. awesome, කඩවසම්, smart. තරහ, angry. brave, නිර්භීත. yes, mother, අම්මා. doctor, වෛද්‍යවරයා. secretary, ලේකම්. monitor, පන්තිනායකයා. brother, සහෝදරයා. sister, scientist, විද්‍යාඥයා. leader, නායකයා. man, මිනිසා. boy, පිරිමි ළමයා. driver, රියදුරා. person, පුද්ගලයා. princess, කුමාරයා. prince කියන්නේ කුමාරයා, princess කියන්නේ කුමාරිකාව. මාමා, ගොවියා. child, ළමයා. oh girl, ගෑනු ළමයා. children, ළමයි. person, පුද්ගලයා. yes, lady, everyone can speak. කාන්තාව. lady, හැමෝම පාඩම් කරා. lady, කාන්තාව. people, මිනිස්සු. student, ශිෂ්‍යයා. student කියන්නේ ශිෂ්‍යයා. students කිව්වම ශිෂ්‍යයෝ. father, තාත්තා. teacher, ගුරුවරයා. engineer, ඉංජිනේරුවා. sister, සහෝදරිය. farmer, ගොවියා. president, ජනාධිපති. grandmother, ආච්චි. lecturer, දේශකයා. parents, දෙමව්පියන්. actor, නළුවා. men, මිනිස්සු. partner, සහායකයා. grandmother, ආච්චි. woman, කාන්තාව. principal, විදුහල්පති. තාත්තා, father. ආච්චි, grandmother. leader, නායකයා. කුමාරයා, princess. විද්‍යාඥයා, scientist. පන්තිනායකයා, monitor. එකම්, secretary. සහායකයා, partner. yes, විදුහල්පතිතුමා, principal. පිස්සු, people. කාන්තාව, lady. ඉංජිනේරුවරයා, engineer. දෙමව්පියෝ, parents. දේශකයා, lecture. නළුවා, actor. මිනිස්සු, men. මිනිසා, man. right. person. දැන් ඔයාලට මේ ටික පැහැදිලි දෙයක් මතකයි නේද? ඔන්න ටික අපි ප්‍රැක්ටිස් කරන්න ඕනේ. කියන්නේ උගන්වනවා වගේම ප්‍රැක්ටිස් කරන්න. නැත්නම් ඉංග්‍රීසි
ඒ කියන්නේ අපි ඉංග්‍රීසි ඉගෙන ගමු මෙහෙම. ඒ කියන්නේ ඉංග්‍රීසි අර එක්සෑම් එකක් පාස් වෙන්න දැන් ඔයාලා හිතන අයියලා අක්කලා ඇති ඔයාලගේ A එකක් තියෙනවා B එකක් තියෙනවා C එකක් තියෙනවා. හැබැයි යාලට we can't speak. I can't speak. ඔයාලා කියනවා අපිට කතා කරන්න බෑ ඉංග්‍රීසියෙන් කියන. අපි මෙහෙම කරමු එක්සෑම් එකට තව කාලේ තියෙනවා එහෙනම් ගොඩක්. දැන් 8 වසර 9 වසර වගේ කිව්වහම ඔයාලා තව කාලේ තියෙනවනේ පුතා. එතකොට ඔයාලට පුළුවන් නම් මේක ප්‍රැක්ටිස් කරලා හදාගෙන වෙන කතා කරන්න හදන්න පුළුවන්. රයිට් අපි කතා කරන්න හදාගෙන යන්න. ඒ කියන්නේ ඉංග්‍රීසි ඉගෙන ගන්නවා වගේම ඉංග්‍රීසි කතා කරන්නත් ඉගෙන ගත්තාම හොඳයිනේ. එතකොට ඉංග්‍රීසි කොහොමවත් පුළුවන් නේ අපට. අපි ඔව් සර්. ඔව් එහෙම කරමුනේ. හා සර්. ඒ කියන්නේ හා සර්. ඉගෙන ගන්නවා වගේම එක්සෑම් එක පාස් වෙන්නත් ඕන. එක්සෑම් එක පාස් වෙන්න එක්සෑම් පාස් වෙන්න පුළුවන් ඉංග්‍රීසි පුළුවන් වුණා. ඉංග්‍රීසි පුළුවන් නම් එක්සෑම් පාස් වෙන එක very easy. ඉතාලම ලේසි. රයිට් ඒකේ ඔන්න මේ පද ටික පාඩම් කරලා තියාගත්තා අපිට ඕන තැනක කතා කරන්න පුළුවන්. ඒක ලියන්නත් පුළුවන්. කතා කරන්න පුළුවන් කියලා ලියන්න පුළුවන් අනිවාර්යෙන්ම. එතකොට මම ඔයාලට මේ පද ටික කියලා කිව්වා ඔයාලට ගිය සතියේ මම කතා කරා මේ ඇල්ෆබෙට් එක මොකක්ද ඇල්ෆබෙට් එක ඒක කොහොමද දෙන්නේ. ඒ ටික කියලා දුන්නානේ. ඉංග්‍රීසි වල අකුරු 26 තියෙන ඒ කොටස් දෙකකට බෙදුවා. ඒ ටික පාඩම් කරන්න දෙයක් නෑ නේ අපිට. ඒ ටික මතක තියාගන්න විතරයි තියෙන්නේ. කැපිටල් ලෙටර් සිම්පල් ලෙටර්ස් කියලා වර්ග දෙකක් තියෙනවා. දෙකේ තියෙන හේතු මොනවද? දෙකම කියන්නේ එකම කතාව. ලොකු ඒ අකුරෙන් කියන කතාවමයි පොඩි අකුරුමුත් කියන්නේ. එහෙම මතක තියාගන්න ඕනේ. රයිට් ඒ දෙකෙන්ම කියන්නේ එකම සර් මයික් ඔෆ් කරන්න. හරි ඒ දෙකෙන්ම කියන්නේ එකම තමයි. එහෙම දෙයක් වුණාම ඔයාලට පුළුවන් වුණා වාක්‍යයක් ආරම්භ කිරීමේදී ලොකු අකුරෙන් පටන් ගන්න ඕන. කුජලයක නමක්, ගමක නමක්, රටක නමක්, ස්ථානයක නමක් ලියද්දී ලොකු අකුරෙන් පටන් ගන්න ඕන. භාෂාවක නමක් ලියද්දී මෙන්ම අවුරුද්දේ මාස සතියේ දින ලියද්දී ලොකු අකුරෙන් පටන් ගන්න. එහෙම තමයි ඉගෙන ගන්න ඕන. ඒ ටික පාඩම් කරගත්තා ඇති. ඊට පස්සේ vowel letters, consonant letters ගා දෙකක් තියෙනවා. vowel letters 5යි A E I O U අනිත් සේරම consonant letters. consonant letters. එහෙම මතක තියාගන්න ඕන. consonant letters right ඒකේ 21යි තියෙන්නේ අර 26 පාඩම් කරගත්තා 5 පාඩම් කරගත්තා අනිත් සේරම consonant මතක තියාගත්තා හරි එච්චර ඒ ටික මතක තියාගත්තාම ඇති ඊට පස්සේ අපි දුන්නා ඔයාලට මේ නාම පද ටික පාඩම් කරන්න सर माइक ऑफ कर. right ඒ ටික පාඩම් කරගෙන හදාගෙන යන්න අපි මේ ඊට පස්සේ අපි ගියා B verb එක කතා කරන්න right සර් ගිය සතිය කියනවා කියලා දුන්න B verb පටන් ගත්තා ඒ වීඩියෝ එකත් මම ආයෙත් දාන්න ඒකත් බලන්න මේකත් YouTube එකට දාලා දාන්න ඒතර ඔයාලට ආයෙත් බලන්න පුළුවන් ඒතර අපි මුලින් ඉඳන් පටන් ගන්න අපි එක්සෑම් එකට ලං වෙලත් ඔයාලට තේරෙන්න බලන්න පුළුවන් ආයෙ එහෙම වැඩක් කරනවා එතකොට ඔයාලට අමතක වුණාම ආයෙමත් ගිහින් බලලා ඒක හදා ගන්න පුළුවන් right lesson note එක හදා ගන්න note එක ලියාගෙන එන්න හිමීට අලුත් පොතක්ම ගන්න අලුත්ම පොතක් ගන්න දිගටම class එනවා නම් ඔයා ගැටලුවක් නැත්තම් අනිවාර්යයෙන්ම අලුත් පොතක් ගන්න ඒ පොතේ ඒ ගානට ලස්සනට ඔයාගේ නම ලියලා හදාගන්න මේ සර් අර දීලා තියෙන අර do not give up because the beginning is always the hardest ඒක ලියලා තියෙන්නේ ඈ නේද ඒක ලියාගන්න do not give up because the beginning is always the hardest මම දාන්න සම්පූර්ණ note එක ඒකේ බලලා ලියාගන්න මම PDF එකක් දාන්නම්කෝ group එකේ ඒතකොට ඔයාලට ඒ group එකෙන් බලන්න පුළුවන් ඊට පස්සේ අපි ආවා B verb එකට මම කිව්වා ඔයාලට මෙන්න මේ B verb එක මේ ලෝකෙට ආවේ කොහොමද කියලා කියන්න මට පුළුවන් නම් කවුරු හරි මම ගියසති කියපු විදියට කොහොමද මේ මෙන්න මේ B verb එක මේ ලෝකෙට ආවේ කොහොමද ක්‍රියාපදයක් විදිහට yes ප්‍රධාන ක්‍රියාපදයක් විදියට B E විදියට මොකක්ද කියලා කිව්වේ අපි මේක B හඳුනා ගන්න ගියාම මම ඔයාලට කිව්වා මෙන්න මේ B verb එක ප්‍රධාන ක්‍රියාපදයක් විදියට මේ ලෝකෙට ආවම ඒකෙන් අපි කිව්වා වෙන්න කියලා අර්ථයක් තියෙනවා කියලා නේද ප්‍රධාන ක්‍රියාපදයක් ලෙස ඒ කියන්නේ ප්‍රධාන B verb as a main verb නැත්තම් full verb ප්‍රධාන ක්‍රියාපදයක් ලෙස B කියන්නේ වෙන්න ඒ කියන්නේ කොහොමද B verb එක තනි ක්‍රියාපදයක් ලෙස ගත්ත අර B කියන්නේ මෙන්න මේක right තනි ක්‍රියාපදයක් ලෙස ගත්තිට අන්න ඒක go කියන්නේ යනවා right go කියන්නේ මොකද්ද go කියන්නේ
හම් කියන්නේ එනවා eat කියන්නේ කනවා කනවා වගේම අන්න යනවා කනවා එනවා වගේම අර්ථ ගන්නවා මෙන්න මේ be කියන be verb එක මොකද්ද තියෙන්නේ අපි අර්ථ දෙන්නේ වෙනවා වෙනවා කියලා right අන්න හරි වෙනවා කියලා අර්ථ ගන්න ලබයි පැහැදිලි කර ගන්න ඕනේ එහෙම වෙනවා ලෙස අර්ථ ගන්න ලබයි right be කියන්නේ be verb එක මේ ලෝකෙට එන්නේ be විදිහට අන්න ඒක go කියන්නේ යනවා come කියන්නේ එනවා eat කියන්නේ කනවා වගේම මෙන්න මේ be කියන මෙන්න මේ be verb එකට අර්ථයක් තියෙනවා වෙනවා කියන right අන්න ඒක ලෙස වෙනවා ලෙස අර්ථ ගන්න ලබයි කොහොමද ඒක දාන්නේ අපි ඊට පස්සේ මම ඔයාලට කිව්වා ඒක රටාවකට දාන්න පුළුවන් කියලා කොහොමද දැම්මේ be එක adjective එකක් දාන්න පුළුවන් කිව්වා be එක adjective එකක් දාලා noun එකකුත් දාන්න පුළුවන් කිව්වා don't be වෙන්න එපා කියලාත් කිව්වා don't be foolish මෝඩ වෙන්න එපා don't be unkind නකාරණේ වෙන්න අන්න don't be වෙන්න එපා දැන් be verb එක මේ ලෝකයට ආවේ be විදියට මේක පැහැදිලි හැමෝටම ඒක අපි අර go කියන්නේ දැන් go දැක්කම ඔයා දන්නවා යනවා කියනවා come දැක්කම එනවා කියලා කියනවා ඔයාලා eat දැක්කම කනවා කියලා කියනවනේ ඒ වගේම be විදියට මෙන්න මේ be කියන ක්‍රියාපදේ දැක්කොත් ඔයා අර්ථ ගන්න කොහොමද වෙනවා කියලා පැහැදිලි කරගන්න එහෙම වෙනවා කියලා අර්ථ ගන්නවා ලබනවා ඊට පස්සේ එන්නේ be verb එක be එක adjective එකක් දාන්න පුළුවන් අපිට be adjective noun එකක් දාන්න පුළුවන් be එක adjective එකක් දාලා noun එකකුත් දාන්න පුළුවන් අපිට ඊට පස්සේ don't be වෙන්න එපා කියලාත් කියන්න පුළුවන් right don't be වෙන්න එපා කියලාත් කියන්න පුළුවන් ඊට පස්සේ මම ඔයාලට උදාහරණ කිව්වා මෙහෙම be එක adjective ඊට පස්සේ be එක adjective එකක් දාලා noun එකකුත් දැම්මා ඊට පස්සේ don't be වෙන්න එපා කියලාත් කිව්වා ඔයාලා මෙතනට නිකන් නෝට් එක ලියාගෙන තියෙන්නේ පුතා ඔව් සර් ඔව් සර් තියෙන්නේ ලියපෙ නැති කෙනෙක් ඉන්නවනම් කියන්න බලන්න මම තාම ලියුවේ නැහැ කියලා හැමෝම ලියලා තියෙන්නේ ලිව්වේ නෑ සර්. ඔය ඒක තමයි ඇයි ලියුවේ නැත්තේ ලියන්නද කියලා නෝට් එක හම්බුන්නේ නැද්ද ඔයාලට නෝට් එක දැක්කද නෑනේ සර්. ඔව් නෝට් එක හම්බුන්නේ නැද්ද අනිත් අයට කොහොමද ඔයාලා ලිව්වේ නෝට් එක සර් කලින් දාපු PDF එක ඔව් ඒකේ තියෙනව නේද ඔව් සර් ඔව් මම ඒක ආයෙත් දෙනම් ගෲප් එකට දාන්නම් ලියා ගන්නවද පුතා එහෙනම් මේ අද ගිහිල්ලා නෝට් එක හා සර්. එහෙම කරමු නේද රයිට් එහෙම කරාම මේ අපිට ලියන්න පුළුවන් මම දාන්නම් ආයෙත් ගෲප් එකට ඔයාලා ඉන්න ගෲප් එකට ආයෙමත් ලියන්න අනිවාර්යෙන් ලියන්න හේතුව තමයි ඉතාල වැදගත් ලියන එක නෝට් එක ලියාගන්නේ හොඳයි ඒක අර පිළිවෙලක් නේ තියෙනවනේ ඒක ගානට මෙතන ලියාගත්තාම ඇති සර් උගන්නන හරිය ලිව්වා නම් එතනින් එහාට අමුකුත් ලියන්න එපා තේරෙන්නේ නැහැ ලියන්න ඉගෙනුවාම ඊළඟ දවසේ ගිහිල්ලා ලියා ගන්න එහෙම right be කියන්නේ මොකද්ද එතකොට be කියන්නේ ක්‍රියාපදයේ අර්ථය මොකද්ද පුතා be කියන්නේ වෙනවා නැත්තම් වෙන්න නේද වෙනවා very good be කියන්නේ අර්ථය මොකද්ද කියලා හොත් අදින් පස්සේ මොකද්ද කියන්නේ ඔයා වෙනවා very good වෙනවා right very good well done දැන් මට කියන්න adjectives කියලා කියන අර self please smart නේ දැන් be එක adjective දැන් මම be good කියන්නේ be කියන්නේ මොකද්ද වෙන්න. ඔව් be good කියන්නේ හොඳ ඔකට be කියන්නේ වෙන්න good be good කියන්නේ හොඳ වෙන්න සිංහල වල තියෙනවා මෙහෙම දැන් ඉංග්‍රීසි වල ක්‍රියාපදේ ලියන්නේ මුලින් සිංහල වල ක්‍රියාපදේ ලියන්නේ අවසාන ඔව් වාක්‍ය අවසානට ලියන්න දැන් මේක රටාවන්නේ be කියන්නේ වෙන්න මොනවා වෙන්නද good හොඳ වෙන්න be kind කරුණාවන්ත වෙන්න be silent නිශ්ශබ්ද වෙන්න be careful ප්‍රවේශම් වෙන්න be clever දක්ෂ වෙන්න ලස්සන වෙන්න කොහොමද කියන්නේ be beautiful smart වෙන්න be smart නිශ්ශබ්ද වෙන්න be silent හොඳ වෙන්න be good කරුණාවන්ත වෙන්න be kind දක්ෂ වෙන්න be clever පරිස්සම් වෙන්න be careful බුද්ධිමත් වෙන්න be intelligent ඊට පස්සේ නිශ්ශබ්ද වෙන්න be quiet කරුණා be kind කියන්නේ කරුණාවන්ත වෙන්න yes be smart කියන්නේ අඩවසම් වෙන්න be clever කියන්නේ
දක්ෂ වෙන්න. honest කියන්නේ be honest. honest. අවංක වෙන්න. අවංක වෙන්න be strong be strong. ශක්තිමත් වෙන්න. Yes, ශක්තිමත් වෙන්න be smart. කඩවසම් වෙන්න. Yes, be smart, be cunning. be cunning කිව්වොත් ඔයාලා හරිද වැරදිද ඒක? අපි කියනවද cunning කපට වෙන්න කියලා කියනවද? නෑ. අපි කියන්නේ be careful, පරිස්සම් වෙන්න. පරිස්සම් clever. වෙන්න. දක්ෂ වෙන්න. Yes, හොඳ වෙන්න කියලා කොහොමද කියන්නේ අපි? හොඳ වෙන්න. be good. be good. කරුණාවන්ත වෙන්න. be be kind. kind. නිශ්ශබ්ද වෙන්න. be be silent. silent. Yes, පරිස්සම් වෙන්න. be be careful. careful. Yes, කියන්න දක්ෂ වෙන්න. be clever. බුද්ධිමත් වෙන්න. be intelligent. ලස්සන වෙන්න. be beautiful. ශක්තිමත් වෙන්න. be strong. Yes, ඊට පස්සේ කියන්න අවංක වෙන්න. be honest. be honest. Yes, කීකරු වෙන්න. be obedient. පැහැදිලිද? be be obedient. yes, be obedient. Very good. දැන් ඔයාලට පැහැදිලිද? be එක adjective එකක් අපට වෙන්න කියලා කියන්නේ. be good, be kind එක පැහැදිලිද හැමෝටම? yes sir. be කියන්නේ වෙන්න good. be kind කරුණාවන්ත වෙන්න. be silent නිශ්ශබ්ද වෙන්න. be careful පරිස්සම් වෙන්න. be clever දක්ෂ වෙන්න. right? ඊට පස්සේ ඔය වෙන්න කියන එක අපිට කියන්න පුළුවන් be එක adjective එකක් විතරනේ. ඊට පස්සේ noun එකකුත් දාන්න පුළුවන්. right? දැන් මට කියන්න be එක adjective එකක් දාලා දැන් be good. ඊට පස්සේ අපිට කියනවා be good a teacher අන්න be a good teacher. එක්කෙනෙක් නම් a දාන්න. right? මම සර් කියලා දෙන්න ඉස්සරහ පාඩම් වල දැනට මතක තියාගන්නකෝ. ගුරුවරයෙක් වෙන්න a teacher දාන්න. වෛද්‍යවරයෙක් a doctor දාන්න. එහෙම. අන්න එහෙම දාන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ බහුවචන නම් ගැටලුවක් නෑ. be kind children. එය දාන්න ඕනේ අපි. බහුවචනයිනේ. be kind children කරුණාවන්ත ළමයි වෙන්න. be silent person කියන්නේ පුතා. be a silent person. වෙන්න නිශ්ශබ්ද පුද්ගලයෙක් එහෙම වෙන්න. කරන්නකෝ. be කියන්නේ මොකද්ද? වෙන්න. වෙන්න. ඔව් be a silent කියන්නේ. නිශ්ශබ්ද of the person කියන්නේ. පුද්ගලයෙක්. කියන්නේ මොකද්ද? කියන්නේ. අල්කයන්. එකයි. අල්කයන්. මොකද්ද? අල්කය. එතකොට be a silent person කියන්නේ. නිශ්ශබ්ද පුද්ගලයෙක් වෙන්න. නිශ්ශබ්ද අපි දැන් කියන්නේ නම් සිංහලෙන් කිව්වොත් මේක වෙන්න නිශ්ශබ්ද පුද්ගලයෙක්. ඒක එහෙම නෙවෙයි කියන්නේ. අපි කොහොමද කියන්නේ? නිශ්ශබ්ද නිශ්ශබ්ද පුද්ගලයෙක් වෙන්න. වෙන්න. හැබැයි ඉංග්‍රීසියෙන් ලියද්දි be කියන ක්‍රියාපදේ මුලින් ලියන්න ඕනේ. ඉංග්‍රීසියෙන් කියද්දි සිංහලෙන් කියද්දි වෙන්න කියන එක අවසානට කියන්නේ. පැහැදිලිද? ඔව් සර්. Yes, be a brave leader. නිර්භීත නායකයෙක් වෙන්න. Yes, be a careful driver. ප්‍රවේශම් සහගත රියදුරෙක් වෙන්න. Yes, ප්‍රවේශම් සහගත රියදුරෙක් මට කියන්න be a smart boy. කඩවසම් පිරිමි ළමයෙක් වෙන්න. Yes, be a kind farmer. කරුණාවන්ත ගොවියෙක් වෙන්න. Yes, be a clever boy. දක්ෂ පිරිමි ළමයෙක් වෙන්න. Yes, යක්ෂ කොල්ලෙක් වෙන්න. Very good. දක්ෂ be a kind teacher. කරුණාවන්ත ගුරුවරයෙක් වෙන්න. Be a clever farmer. දක්ෂ ගොවියෙක් වෙන්න. Yes, be a beautiful woman. ලස්සන කාන්තාවක් වෙන්න. Woman, be beautiful woman. Woman. ලස්සන කාන්තාවෝ වෙන්න. කාන්තාවෝ වෙන්න. Very good. කාන්තාවෝ be a silent principal. නිශ්ශබ්ද විදුහල්පතිවරයෙක් වෙන්න. Yes, නිශ්ශබ්ද විදුහල්පතිවරයෙක්. දැන් සර් කියනවා සිංහලෙන්. ඔයා ඉංග්‍රීසියෙන් කියන්න ඕන. මට කියන්න කඩවසම් මිනිස්සු වෙන්න. Be a smart people. Yes, එන්න. people කියන මිනිස්සු එතකොට Be smart people.
yes be smart people very good මට කියන්න පරිස්සම් සහෝදරියක් වෙන්න Be a careful sister. sister very good be a careful sister මට කියන්න කරුණාවන්ත ආච්චි කෙනෙක් වෙන්න Be Be a a kind grandmother. yes be a kind grandmother very good මට කියන්න දක්ෂ සහෝදරයෙක් වෙන්න Be a clever, yes brother. be a clever yes brother. be a clever brother very good මට කියන්න දක්ෂ විද්‍යාඥයෙක් වෙන්න Be a clever scientist. yes දක්ෂ නළුවෙක් වෙන්න Be a clever actor. yes දක්ෂ පාර්ට්නර් කෙනෙක් වෙන්න Be a clever partner. yes දක්ෂ අම්මා කෙනෙක් වෙන්න Be a clever mother. yes be a clever mother දක්ෂ වෛද්‍යවරයෙක් වෙන්න Be a clever doctor. yes be a clever doctor දක්ෂ සහායකයෙක් වෙන්න ලේකම්කරයෙක් වෙන්න Be a clever secretary. yes be a clever secretary very good දක්ෂ සහෝදරයෙක් වෙන්න Be a Be a clever brother. brother very good දක්ෂ විද්‍යාඥයෙක් වෙන්න Be a clever scientist. yes දක්ෂ නායකයෙක් වෙන්න Be a clever leader. yes be a clever leader දක්ෂ මිනිහෙක් වෙන්න Be a clever man. yes be a clever man දක්ෂ කොල්ල වෙන්න Be clever boys. yes be clever boys very good මට කියන්න දක්ෂ ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න Be a clever driver. yes be a clever driver මට කියන්න දක්ෂ පුද්ගලයෙක් වෙන්න Be Be a clever person. yes person මට කියන්න දක්ෂ කුමාරයෙක් වෙන්න Be a clever prince. yes කරුණාවන්ත මිනිහෙක් වෙන්න Be Be a kind man. person be a kind person. person මට කියන්න කරුණාවන්ත ළමයි වෙන්න Be kind children. yes be kind children කරුණාවන්ත ගෑණු ළමයි වෙන්න Be kind girls. yes be kind girls කරුණාවන්ත ළමයෙක් වෙන්න Be a kind child. yes be a kind child very good be කරුණාවන්ත ගොවියෙක් වෙන්න Be a kind farmer. yes be a kind farmer කරුණාවන්ත කුමාරිකාවක් වෙන්න Be a kind princess. yes be a kind princess very good කරුණාවන්ත කාන්තාවක් වෙන්න Be a kind woman. yes brave මිනිස්සු වෙන්න කරුණාවන්ත මේ මට කියන්න මේ නිර්භීත මිනිස්සු වෙන්න Be brave people. yes be brave දාන්න පුතා be brave people මිනිස්සු වෙන්න මට කියන්න දක්ෂ ශිෂ්‍යෝ වෙන්න ශිෂ්‍යෝ Be clever students. clever very good අන්න හරි දක්ෂ මට කියන්න දක්ෂ මේ නිර්භීත තාත්තා කෙනෙක් වෙන්න Be Be a clever father. yes මට Be a කියන්න oh very good be a clever farmer clever father දක්ෂ නැත්තම් brave father තාත්තා කෙනෙක් වෙන්න මට කියන්න දක්ෂ ගුරුවරයෙක් වෙන්න Be Be a clever teacher. yes be a clever teacher දක්ෂ ඉංජිනේරයෙක් වෙන්න ඉංජිනේරයෙක් කෙනෙක් වෙන්න Be a clever engineer. yes very good be a කරුණාවන්ත ගුරුවරයෙක් වෙන්න Be a kind teacher. yes දක්ෂ දේශකයෙක් වෙන්න Be a clever kind lecturer very good දක්ෂ පාර්ට්නර් කෙනෙක් වෙන්න Be a clever partner. yes කරුණාවන්ත දෙමව්පියෝ වෙන්න Be Be kind parents. yes be kind parent දක්ෂ නළුවෙක් වෙන්න Be a clever actor. yes be a clever actor දක්ෂ මිනිස්සු වෙන්න Be clever person. yes අනිත් අය කතා කරන්නේ නැද්ද හැමෝම කතා කරන්න තේරෙන්නේ නැත්නම් අහන්න
යස් හැමෝම කතා කරන්න. ඒ කියන්නේ මෙහෙම වැරදුනාට ගැටලුවක් නෑ. කියන්නකො මම කියන්න. ඔයාලා වැරදි කතා කරන්න ගත්තාම ඕක හරියනවා. පටන් ගත්තී වැරදිනවා. ටික වෙලාවක් යද්දි හරියනවා. හරි කලබලයට කරන්නේ නැහැ. අර හදිසියට කරන්නේ හැමෝටම කියලා දෙන්න නිසා අර හදිසියක් නැහැ. හිමියට කියලා දෙන්න. ඒක නිසා හැමෝම කතා කරනවා. වැරදුනාට ගැටලුවක් නැහැ. කෑ ගැහුවට ගැටලුවක් නැහැ. කියන්නයි ඕන. ඒ කියන්නේ මේක මනසට දෙන්න ඕන. අර සද්ද නැතුව හිටියට ඉගෙන අවබෝධ වුණාට කතා කරන්න බෑ අපට ඉංග්‍රීසි. කතා කරන්න බැරි හේතුව කතා කරනකොට ඉන්න එකයි. වැරදි දේ කතා කරන්න ගැටලුවක් නැහැ. හැමෝටම වැරදුනොත් මම කියලා දෙන්නම්. මේක තමයි හරිය කියන්නේ. එහෙම කරමු නේද? එහෙම කරමුද? ඒ කියන්නේ ඔයාලා ඔව්. අපි කතා කරලා හදමු. මට කියන්න කරුණාවන්ත විදුහල්පතිවරයෙක් වෙන්න හැමෝම කියන්නේ. වැරදුනාට කමන්නේ කියන්න. Be Be a a kind kind principal. Yes, අන්න be a kind principal. Very good. නියමයි. මට කියන්න කරුණාවන්ත ආච්චි කෙනෙක් වෙන්න. Be a Be a kind grandmother. Yes, be a kind grandmother. Very good. දැන් ඔයාලට පැහැදිලිද? be a ඇතුළත be good හොඳ වෙන්න, be kind කරුණාවන්ත වෙන්න, be silent නිශ්ශබ්ද වෙන්න, be careful පරිස්සම් වෙන්න, be clever දක්ෂ වෙන්න. be good හොඳ වෙන්න, be kind කරුණාවන්ත වෙන්න, be silent නිශ්ශබ්ද වෙන්න, be careful පරිස්සම් වෙන්න, be clever දක්ෂ වෙන්න. right ඒක අපිට කියන්න පුළුවන් be a good teacher හොඳ ගුරුවරයෙක් වෙන්න. be a kind children හොඳ හොඳ ශිෂ්‍යයෙක් ළමයි වෙන්න. කරුණාවන්ත කරුණාවන්ත ළමයි yes වෙන්න. කරුණාවන්ත ළමයි වෙන්න. be a silent person නිශ්ශබ්ද පුද්ගලයෙක් වෙන්න. වෙන්න. නිශ්ශබ්ද පුජ්‍යලයෝ වෙන්න. very good. be a brave leader නිර්භීත නිර්භීත නායකයෙක් වෙන්න. yes විර්විත නායකයෙක් වෙන්න. be a careful driver ප්‍රවේශම් සහගත රියදුරෙක් වෙන්න. yes ප්‍රවේශම් සහගත රියදුරෙක් වෙන්න. අන්න දැන් අපිට දැන් adjectives be එක adjective දැම්මා. be එක adjective noun එකකුත් දැම්මා. දැන් කියන්නේ වෙන්න කියන එක වෙන්න එපා කියලා. එපා don't be right don't be වෙන්න එපා. don't be lazy හම්බි වෙන්න එපා. don't be unkind කියන්නේ පුතා එතකොට. don't be unkind අකාරුණික වෙන්න එපා. yes අකාරුණික වෙන්න එපා. don't be greedy කියන්නේ කෑදර වෙන්න එපා. yes කෑදර වෙන්න එපා. don't be greedy කෑදර වෙන්න එපා. don't be foolish මෝඩ වෙන්න එපා. yes don't be foolish කියන්නේ මෝඩ වෙන්න එපා. don't be careless කියන්නේ අපරීක්ෂාකාරී වෙන්න එපා. අපරීක්ෂාකාරී වෙන්න yes එපා. අපරීක්ෂාකාරී don't be careless කියන්නේ අපරීක්ෂාකාරී වෙන්න එපා. අපි මේ පැත්තේ ප්‍රැක්ටිස් කරමු ටික. don't be unkind අකාරුණික අකාරුණික වෙන්න එපා. මට කියන්න ඕන දැන් මගේ යාළුවාට කම්මැලි වෙන්න එපා. කොහොමද කියන්නේ අපි? Don't be lazy. Don't be yes don't be lazy අන්ධ don't be blind don't be lazy. අන්ධ වෙනවා කියන්නේ blind don't be Blind. blind right අපරීක්ෂාකාරී වෙන්න එපා. Don't be careless. yes don't be careless very good well done අපරීක්ෂාකාරී වෙන්න එපා. ආත්මාර්ථකාමී වෙන්න එපා. කොහොමද කියන්නේ? ආත්මාර්ථකාමී වෙන්න එපා. don't be selfish මොකද්ද? selfless නෙමෙයි selfish Selfish. yes මෝඩ වෙන්න එපා. Don't be foolish. foolish නෙමෙයි foolish මොකද්ද? foolish Police. yes very good අන්න හරි foolish don't be මට කියන්න ඕනේ දුර්වල වෙන්න එපා. Don't be weak. yes don't be weak මට කියන්න ඕනේ කෑදර වෙන්න එපා කියලා. Don't be greedy. yes don't be greedy මට කියන්න ඕන තරහ වෙන්න එපා. Don't be angry. yes don't be angry මෝඩ පුජ්‍යලයක් වෙන්න එපා. කොහොමද කියන්නේ? Don't be a foolish person. foolish man මිනිහෙක් වෙන්න එපා. don't be foolish man right මට කියන්න මෝඩ ගුරුවරයෙක් වෙන්න එපා. Don't be a foolish teacher. yes don't be a foolish teacher මට කියන්න මෝඩ වෙන්න එපා.
Don't be මෝඩ ළමයි වෙන්න එපා. Don't be Don't be foolish children. yes don't be foolish children. අන්න very good වේඩ. මට කියන්න අකාරණික වෙන්න එපා. Don't be Don't be unkind. yes very good පුතා. Don't be unkind. මට කියන්න කපටි වෙන්න එපා කියලා කොහොමද කියන්නේ අපි? කපටි වෙන්න එපා. Don't Don't be cunning. yes very good පුතා. Don't be cunning. දැන් ඔයාලට පැහැදිලිද? දැන් මට කියන්න ඔයාලට පැහැදිලිද මේ be එක adjective එකක් දැම්මම වෙන්න කියලා කියනවා වෙන්න එපා කියලා කියන්න පුළුවන්. don't be දැම්මම be එක adjective එක දාන්න noun එකකුත් දාලා be a kind teacher, be a kind doctor, be a kind person, be a kind man. එහෙම හදන්න පුළුවන් කියලා පැහැදිලිද මේ? රටාවකට දාන්න පුළුවන් කියලා මුලින්ම පැහැදිලිද? yes පැහැදිලිද? Yes. ඔව් කාටද තේරෙන්නේ නැති කෙනෙක් අහන්න බලන්න මේක. තව පාරක් කියලා දෙන්නකෝ කියලා කවුරු හරි ඉන්නවනම් කියන්න බලන්න මම කියලා දෙන්න. හැමෝටම පැහැදිලිද කියන්නේ? That's mean everyone can understand what I say. මම මොකද කියලා පැහැදිලි හැමෝටම පැහැදිලි නේද? Yes, sir. Right. Yes, sir. Right. එහෙමනම් now I am going to now I am going to teach you today අද උගන්වනවා ඔයාලට මම මොකද්ද මේ be verb එක රටාවනේ දැම්මේ. ඔක අපිට වාක්‍ය වලට දාන්න පුළුවන් පුතා. මතක තියාගන්න the principal part of be verb using with sentence. ඒ කියන්නේ වාක්‍ය වල මෙන්න මේ be verb එක දාන්න පුළුවන් අපිට. මෙන්න මේ be verb එකම අපිට වාක්‍ය වලටත් දාන්න පුළුවන්. දැන් අපි රටාවනේ දැම්මේ. don't වෙන්න be good be kind be honest කියලා අපි කිව්වේ ඒකනේ. වෙන්න කියලා රටාවක් නේ දැම්මේ. be මුලින්ම දැම්මා ඊට පස්සේ වෙන්න ඕන එක දැම්මා. be එක good teacher අන්න be a good teacher be don't be වෙන්න එපා. එහෙමනේ කිව්වේ. ඊට පස්සේ අපිට මේක වාක්‍ය හදන්න පුළුවන්. tenses හදන්න පුළුවන්. sentences හදන්න පුළුවන්. right? අවබෝධයෙන් අහන් ඉන්නකෝ. The principal part of be verb using with sentence. වාක්‍ය වල කොහොමද භාවිතා කරන්නේ? එතකොට මෙහෙමයි. දැන් මෙන්න මේකනේ මේ ලෝකෙට ආයේ be verb එක. වෙන්න කියලා මේකනේ පුතා අපි රටාවකට දැම්මේ. be එක good be kind be honest කියලා. එහෙම කියව අපට වාක්‍ය වල දාන්න බෑ මෙන්න මේ විදිහට. ඒක වර්තමාන කාල වාක්‍ය වල දාන්න පුළුවන්, අතීත කාල දාන්න පුළුවන්, අනාගත කාල දාන්න පුළුවන්. ඒ දාද්දී මෙන්න මේ be verb එකේ කොටස් වලට බෙදනවා. ඒකයි තියෙන ප්‍රශ්නේ. දැන් be එක වර්තමාන කාල වාක්‍ය වල දාද්දී am is තුනක් තියෙනවා. right මේකනේ දැන් මේ ලෝකෙට ආවේ මේක තමයි ප්‍රධාන ක්‍රියාපදේ. මේක තමයි මේ ලෝකෙට එන්නේ. ඒක වර්තමාන කාල වාක්‍ය වල දාද්දී am is. right අතීත කාල වාක්‍ය වල දාද්දී was were අනාගත කාල දාද්දී will එක බීමයි. අරමත් ප්‍රධාන ක්‍රියාපදේ ආයිත් ඉන්නේ. ඒ කියන්නේ මෙහෙමනේ. දැන් යාවි නම් will go, හාවි නම් will eat කියලා දෙන ඉස්සරහට. ඒ වගේම will එක be. එතකොට වර්තමාන කාල වාක්‍ය වලයි අතීත කාල වාක්‍ය වලයි විතරයි මේ am is was කියලා දෙක තුන එන්නේ. මෙතනද වර්තමාන කාලේ තුනක් එනවා, අතීත කාලේ දෙකක් එනවා. එච්චරයි. අනාගත කාලේ will එක බීමයි. අන්න එහෙම වාක්‍ය වලට දාන්න පුළුවන් අපිට. ඒ කියන්නේ මේ ප්‍රධාන ක්‍රියාපදය මේ විදිහට මේ ලෝකෙට go කියන්නේ යනවා, teach කියන්නේ go කියන්නේ යනවා, teach කියන්නේ උගන්වනවා, eat කියන්නේ කනවා වගේම be verb එකේ අර්ථයක් තියෙනවා. මොකක්ද අර්ථය? වෙනවා. වෙනවා කියලා. very good. අන්න ඒ වෙනවා කියන එක අපිට දාන්න පුළුවන්. වර්තමාන කාල වාක්‍ය වලට දාන්න පුළුවන්, අතීත කාල වාක්‍ය වලට දාන්න පුළුවන්, අනාගත කාල වාක්‍ය වලට දාන්න පුළුවන්. වර්තමාන කාල වාක්‍ය වල දැම්මම am is. අතීත කාල වාක්‍ය වල දැම්මම was were. අනාගත කාල වාක්‍ය වල දැම්මම will be. right am is වෙනවා ඉන්නවා තියෙන තුනක් තියෙනවා අර්ථ. වෙනවා ඉන්නවා තියෙනවා. අතීත කාල අතීත was were උනා හිටියා තිබුණා. අනාගත කාල future will be වේවි තියේවි දීවි. එහෙම වෙනවා ඉන්නවා තියෙනවා උනා හිටියා තිබුණා වේවි තියේවි දීවි. am is was will be. වර්තමාන කාල be verb මොනවාද? am right පාඩම් කරමුද? am is are. ඔව් මේක වැඩි. am is are. අතීත කාල be verb මොනවාද? Was were. අනාගත කාල be verb මොනවාද? Will be. yes වර්තමාන කාල be verb මොනවාද? Am is yes අතීත කාල be verb මොනවාද? was අනාගත කාල will be මොනවාද? අනාගත කාල be verb මොනවාද? will be. yes මේ පද හැදෙන්නේ ප්‍රධාන ක්‍රියාපදේ මොකද්ද? කොහොමද මේ ලෝකෙට be verb එක එන්නේ? be
E. E විදියට නේද B විදියට එන්නේ නේද ඒක තමයි වර්තමාන කාල වාක්‍යයට දාද්දි am is අර්ථ මොනවාද වෙනවා වෙනවා, ඉන්නවා, ඉන්නවා තියෙනවා. තියෙනවා තියෙනවා. අතීත කාල B verb මොනවද කියලා කියන්න මට was Una. උනා හිටියා, තිබුණා. තිබුණා very good අනාගත කාල B verb මොනවද පුතා වේවි, වේවි තියේවි, yes වේවි තියේවිදී will be අනාගත රටාව. එතකොට වර්තමාන කාල be verb am is වෙනවා ඉන්නවා තියෙනවා. අතීත කාල was උනා හිටියා තිබුණා. අනාගත කාල will be වේවි තියේවිදී. දැන් ඔයාලට තුනක් තියෙදි අවුලක් තියෙනවනේ. දැන් මෙතන නම් ගැටලුවක් නෑ. ඔයා හිතන්නේ පුළුවන් am එකට වෙනවා වෙන්නේ නැති is එකට ඉන්න අයට තියෙනවා වෙන්නේ නැති මේකට. මේකට දෙකයිනේ තියෙන්නේ. තුනක් තියෙනවනේ මෙතන. දැන් මෙතන එකයි තුනක් තියෙනවා. කොහොමද ඒතර අපි අර්ථ ගන්නෙ ඔයාලට? දන්නවද? Do you know already do know about that? දන්නවද ඒ ගැන? බලා ගන්නකෝ. ඒ බලන්නකෝ. මේ I am a student මම ශිෂ්‍යයෙක් එතනට ගැලපෙන්නේ වෙනවා. නැත්තම් වෙමි. සිංහල භාෂාව මෙහෙමයි. සිංහල භාෂාවේ තියෙනවා කතන භාෂාව ලිඛිත භාෂාව කියලා දෙකක් පුතා. හැබැයි ඉංග්‍රීසි භාෂාවේ කතන භාෂාවෙන් කිව්වොත් ලිඛිත භාෂාවෙන් කිව්වොත් එකමයි කියන්නේ. දැන් ඔයා හිතන්නකෝ මම ගුරුවරයෙක් වෙනවා කිව්වොත් I am a teacher මයි. මම ගුරුවරයෙක් වෙමි කිව්වත් I am a teacher මයි. ඒ හින්දා අපේ ලේසියට වෙනවා ඉන්නවා තියෙනවා. නැත්තම් වෙමි සිටී තිබී කියලා ගන්න පුළුවන්. අමාරුනේ ඒක. හේතුව ඉංග්‍රීසි වලින් කතන භාෂාවෙන් ලිව්වත් ලිඛිත භාෂාවෙන් ලිව්වත් කියන්නේ එකම කතාව. I am a student මම ශිෂ්‍යයෙක් වෙනවා. එතන ගැලපෙන්නේ වෙනවා. දැන් මේ බලන්න the book is on the table පොත මේසෙ උඩ වෙනවද? පොත මේසෙ උඩ ගැලපෙන්නේ මොකද්ද? වෙනවද ඉන්නවද? තියෙනවා. yes එතන ගැලපෙන්නේ තියෙනවා. very good. මට කියන්න the cat is on the bed කියවම පූසා මේසෙ උඩ ඉන්නවද වෙනවද තියෙනවද? ගැලපෙන්නේ පූසා මේසේ උඩ ඉන්නවා. yes පූසා මේසෙ උඩ ඉන්නවා. දැන් ඔයාලට පැහැදිලිද මේ තුනක් තියෙන්නේ කොහොමද අපි අර්ථ ගන්නෙ? මම වගේ නම් වෙනවා, පූසෙක් වගේ නම් සතෙක් වගේ දෙයක් වගේ නම් ඉන්නවා. දෙයක් වගේ නම් තියෙනවා. yes තියෙනවා. අන්න හරි. very good. අන්න ඒ වගේ තමයි ගන්නෙ. මේ බලන්නකො අතීත කාල. දැන් වර්තමාන කාලෙන් තුනක් තියෙද්දි කොහොමද ගන්නෙ? මම වගේ නම් දැන් ඔයා හිතන්නකො මම ගුරුවරයෙක් මට කියන්න ඕන මම ගොවියෙක්. එතකොට කියන්නේ I am a farmer. එතකොට සිංහල තේරුම මොකද්ද? මම ගොවියෙක් මම ගොවියෙක් වෙනවා. වෙනවා කියලා දාන්න. right. am is වල තේරුම වෙනවා. මෙන්න මේ am එකේ තියනවා වෙනවා ඉන්නවා තියෙනවා. is එකෙත් තියෙනවා. ආයෙත් තියෙනවා. ඔයාලට තේරෙන්නේ නැතුව එයි අහගෙන ඉන්නවා. ඔක පොඩි වෙලාවක් යද්දි හරියනවා. ඔය මං කියව කතාව මේ වල අතීත කාලේ he was a straw ශිෂ්‍යයෙක් හිටියද තිබුණාද වෙනවද? උනාද මෙතන ගැලපෙන්නේ? උනා. yes උනා. දැන් අපේ භාෂාවෙන් උනේ කියලානේ අපි සිංහලෙන් ලියන්න ඕන. ඒක අපි එහෙම කියන්නේ නැහැ. උනේ කියලා කිව්වත් උනා කිව්වත් එකම කතාව තියෙන්නේ. ඒ හින්දා අපි ලේසියට උනා කියලා ගන්නවා. උනේ කියලා තිබ්බත් ගැටලුවක් නැහැ. ඒ සිංහල භාෂාවේ තියෙන කතන භාෂාව ලිඛිත භාෂාව දෙකක් ඉංග්‍රීසි වල එහෙම නැහැ එකයි තියෙන්නේ. The dog was on the road. පාරේ බල්ලෙක් ආරේ බල්ලෙක් හිටියා. උනාද හිටියාද තිබුණාද ගැලපෙන්නේ? හිටියා. yes හිටියා ගැලපෙන්නේ. The bottle was on the table කිව්වම බෝතලේ මේසේ උඩ උනාද හිටියාද තිබුණා. yes එහෙමයි ගන්නෙ. දැන් ඔයාලට පැහැදිලිද මේ අර්ථ තුනක් තියෙන්නේ කොහොමද ඒක ගන්නෙ අපි මේ අවස්ථාවට අනුව යොදා ගන්න කියලා පැහැදිලිද? ඔව් සර්. ඒක අපි කියද්දි දැන් අපි කියන එක දැන් පුජ්‍යලයක් නම් ඔය හිතන්නෝ දැන් මම ගුරුවරයෙක් වෙනවා කිව්වොත් අන්න I am a teacher. දැන් මට කියන්න ඕන පොත මේසෙ උඩ තියෙනවා. එතනත් I am එතකොට the book is on the table. එතන ගලපෙන්නේ තියෙනවා. right ඊට පස්සේ පූසා මේසෙ උඩ ඉන්න the cat is on the table. පූසා මේසෙ උඩ ඉන්නවා. අන්න එහෙමයි ගන්නෙ. දැන් අනාගත කාල බලන්නකෝ. අනාගත කාලෙත් ඒ විදිහමයි. they will be a teacher. they will be a teacher අන්න they will be a teacher දාන්න ඕනේ මෙතනට නෑ they will be teachers ඔවුන් ගුරුවර වේවිද තියේවිද ඉඳීවිද වේවි. yes හරි වේවි මට කියන්න the book will be on the table පොත මේසෙ උඩ වේවිද තියේවිද ඉඳීවිද තියේවි. තියේවි the cat will be in the garden
කුස්සිය වත්තේ ඉඳීවිද වේවිද ඉඳීවි තියේවිද? ඉන්දීවි. එතනට ගැලපෙන්නේ ඉඳීවි. දැන් ඔයාලට පැහැදිලිද? මෙන්න මේ be verb එක මේ ලෝකට ආවේ be විදිහට ඒක අපි රටාවකට දැම්මා මුලින්ම. right? එන්නේ මේව ලියා ගන්න නෝට් එක ලියද්දී. මොනවාරි තේරෙන්නේ නැත්නම් අහන්න ලබන සතිය කියලා දෙන්න. අද කියලා නෝට් ලියන්න ඕන. අනිවාර්යෙන් ලියන්න. ලියද්දී මේ the principal part of be verb using its sentence. ඊට පස්සේ infinitive base form එක කියලා ලියන්නකො දැන්. තේරෙන්නේ නැතුනට ගැටලුවක් නැහැ. ඉංග්‍රීසි කියලා දෙද්දි තේරෙනවා. පටන් ගද්දි තේරෙන්නේ නැහැ මොකුත්. දැන් ඉස්සරහා මොකුත් හිතන්න එපා. මේ කියලා දෙන්න දේ විතරක් හිතන්න. ඉතින් යාට මොකුත් හිතන්න එපා. හිතපුවම තේරෙන්නේ නැහැ. දැන් අපි රටාවකට දාන විදිහ ඉගෙන ගත්තා. ඒ වගේ තමයි එකින් එක ඉගෙන ගත්තාම සම්පූර්ණ ඉගෙන ගත්තාම අවසානයේ අපට පුළුවන් we can speak English. We can understand, we can write, we can pass the exam කියන කතාවටම එනවා. ඒකට කලබල වෙලා හදිස්සියලා බෑ හිමීට කරන්න ඕන. අන්න B කියන්නේ වෙන්න ඊට පස්සේ දැන් වෙන්න කියප එක අපි මොනවද කරේ වර්තමාන කාල වාක්‍යවල දාද්දී am is වෙනවා ඉන්නවා තියෙනවා. අතීත කාල past simple වල දාද්දී was උනා හිටියා තිබුණා. will be future වල දාද්දී වේවි තියේවි දැන් ඔයාට මම කියලා දුන්නේ වෙනවා ඉන්නවා තියෙනවා උනා හිටියා තිබුණා වේවි තියේවිදී වර්තමාන කාල am is අතීත කාල was අනාගත කාල will be වල අර්ථ තියෙනවා කිව්වනේ. ඔයාලට පැහැදිලි කරේ මේ අර්ථ ගන්න විදිය තේරෙනවද ඔයාලට? තුනක් තියෙනවා ඒ තුන කොහොමද ගන්න කියලා පැහැදිලිද? ඔව් සර්. අනිත් අය පැහැදිලි නැති කෙනෙක් ඉන්නවා බලන්න කොහොමද සර් ඒ ගුණේ කියලා කියන්නේ. අපි මෙහෙම දැන් ඔයා හිතන්නකෝ දැන් ඔයාට කියනවා I am a farmer මම ගොවියෙක් එතන ගලපෙන්නේ වෙනවා. එතන ගලපෙන්නේ වෙනවා දැන් ඔයාට කියන්න ඕන පූසා මේසේ උඩ ඉන්නවා. එතන ගලපෙන්නේ තියෙනවා. එතන ගන්නේ තියෙනවා the cat is on the table. right ඊට පස්සේ පොත මේසේ උඩ තියෙනවා the book is on the table. මම කියලා දෙන්නම් am is තුන් දෙනා කාටද කියලා. ඊට කලින් ඔයා පැහැදිලි කරන්න මේ තුනක් තියෙන්නේ කොහොමද ගන්නෙ කියලා. ගන්නේ අවස්ථාව අනුව. ඒකයි කාරණාව. ඒ කියන්නේ වෙනවා නම් I am a student මම ශිෂ්‍යයෙක් වෙමි. නැත්තම් වෙනවා. the book is on the table පොත මේසේ උඩ තියෙනවා. එතන ගලපෙන්නේ තියෙනවා. අය දැන් කියලා බලද්දි ඔයාට වෙනවා ගලපෙන්නේ නැහැ නේ පුතා. ඒක ගලන්න ඕනේ තියෙනවා. දැන් the cat is on the bed කියුවා අපිට ගලපෙන්න පුහුසා මේසේ උඩ වෙනවා කියන්නේ නැහැ අපි. තියෙනවා කියන්නේ නැහැ ඉන්නවා එතන යනවා. එහෙමයි ගන්නෙ. අතීත කාලෙත් එහෙමයි. අනාගත කාලෙත් එහෙම පැහැදිලිද? පැහැදිලි. yes හැමෝටම පැහැදිලි. everyone can understand what I say මම මොකද කියලා පැහැදිලිද? ඔව් සර්. ඔව් අනිත් අය කියනවා මම පැහැදිලි නැද්ද? හැමෝටම පැහැදිලි නැද්ද? පැහැදිලි සර්. නියමයි very good. right ඊට පස්සේ ඔය කිව්වේ නේ දැන් be verb එකේ am වර්තමාන කාල අර්ථ තුනක් තියෙනවා අතීත කාල තුනක් තියෙනවා අනාගත කාල තුනක් තියෙනවා. ඒක අපි කොහොමද ගන්නෙ කියලා. ඒක කියවද්දි ඔයාලට පැහැදිලි වෙයි. දැනට මතක තියාගන්නකො එහෙම වෙනවා කියලා. ඊට පස්සේ අපි ඔය පොත්තේම කියවද්දි තේරෙනවා ඒකින් එක ඉගෙනගෙන යද්දි. ඊට පස්සේ ඔයාලට මට කියලා දෙන්න ඕන identify be verb as a main verb or full verb or helping verb in English sentence. ඉංග්‍රීසි භාෂාවේ මේ be verb එකේ ලස්සන කතාවක් තියෙනවා කියන්නේ මෙන්න මේ be verb එකට අර්ථයක් තියෙන වෙලාවකුත් නැති වෙලාවකුත් තියෙනවා. අද අනිවාර්යෙන් නෝට් ලියන්න. මේ රෙකෝඩින් එක හරි බල බල කවන්න හිමීට නෝට් එක ලියන්න. දැන් මේ රෙකෝඩින් එකක් දෙනවනේ. පාට නෝට් එක හම්බුන රෙකෝඩින් එක දානවා ගෲප් එකට. අනිවාර්යෙන් හිමීට බල බල අහන ගමන් ලියන්න ඕන. ආයිමත් රෙකෝඩින් එක අහන ගමන් නෝට් එක ලස්සන ලියන්න ඕන. ඒ තේරෙන්නේ නැත්නම් ආයි පස්සට දාලා ආයිත් බල බල ලියන්න ඕන. එහෙම ලියන්නේ නෝට් ලියන්න. එතකොට නෝට් එක මග හැරනවා කියලා කියන්න බෑ. ඒ නෝට් එකේ PDF එකේ පේන්නේ ආයි වීඩියෝ එක තියෙනවනේ. ඒක බලන්න පුළුවන් නේ. එහෙම හරි කමන්නේ නෝට් එක හදාගන්න ඕනේ. නැත්තම් අපරාධනේ අපි නෝට් එක ලියලා ඉඳලා දැන් මෙතන ගොඩක් වෙලා නෝට් එක ලියලා ඉන්නවා කියන්නේ අපට අර ඉගෙන ගන්න තියෙන වෙලාව අපරාධේ. ඔයාලට හිමීට නෝට් එක ලියා ගන්න පුළුවන් නේ හැමෝටම. ගැටලුවක් නෑ නේද? ඔව් සර්. ඒ කියන්නේ දැන් මෙහෙම නෝට් එක ලියනවට වඩා අපි ගෙදරින් ඉඳන් ලියමු නේද? අපට කතා කරන්න පුළුවන් ගොඩක් වෙලාවට. එහෙම කරමුද කොහොමද? මම කැමතිද එහෙම? ඔව් සර්. ඔව් අපරාධේ. ඔව් සර්. අපි දැන් ඔන්ලයින් පැය දෙකයි ඉන්නේ. මේ පැය දෙකකට දැන් මට ඕක මේක ලියා ගන්න කිව්වම ඔයා හිමීට ඕක මක ලස්සනට හිමීට ලියන්න එපා. ඊට වඩා හොඳයි මම රෙකෝඩින් එක දෙන්න නිසා නෝට් එකක් දාන නිසා නෝට් එකක් බලන ගමන් රෙකෝඩින් එකත් අහන ගමන් ආයෙමත් ලියන්න හිමීට ගෙදරින්. එතකොට හිමීට ඕන ලස්සනට පෑන්ඩර් රතු පාට කර ලියන්න පුළුවන්. දැන් මේ කලබලේ ලිවට වැරදිනවා. අනිත් එක ලස්සන නෝට් එක හදන්න. ඒ කියන්නේ පොත ලස්සනට සුපිරියර තියෙන්න ඕනේ. පවරයක් හැම දාලා එහෙම තියෙන්න ඕනේ. එහෙම නැතුව එහෙම මේ කුරුබලි ගාලා පොල් ගස් නගපු අකුරු නම් තියෙන්නේ ආයෙමත් ඉංග්‍රීසි බෑ. එහෙම තේරෙන්නේ නැහැ. හේතුව දැන් ඔයාලා සාමාන්‍ය පෙළ දක්වාම එනවා නම් ඔයාලා දිගට මෙනවනේ. ඒක නෝට් එක දිගට ලස්සනට තියෙනවා. අපි සාමාන්‍ය පෙළට ගිහිල්ලා බලද්දි එදාටත් මේ අකුරු ලස්සනට එහෙම තියෙන්න ඕනේ. ඒ නිසා ලස්සනට ලියන්න ඕනේ.
යද්දි ඒ හින්දා කලබල කරලා දැන් හදිසිය ලියනකොට දැන් හරියට අහන් ඉන්න. මොනවද කියන්නේ කියලා හරියටම අහන් ඉඳලා දැන් මං අහන දේවල් උත්තර දෙන්න. මං කියද්දි කියන්නේවා. ඊට පස්සේ නෝට් දැම්මම දෙන්න. ඇක්ටිවිටිස් දෙන්න. හරි ඇක්ටිවිටිස් දෙන්නම්ම. පන්ති අවසන්යේදී ඇක්ටිවිටිස් එක දෙන්න. ඒතකොට ඒවත් කරගෙන ඉන්නවා. Right? Identify be verb as main verb, full verb or helping verb in English sentence. ඉංග්‍රීසි භාෂාවේ දැන් මෙන්න මේ be verb එක ගත්තාම ඒකට අර මෙන්න මේ be verb එකේ අර්ථයක් කියන වෙලාවකුත් නැති වෙලාවකුත් තියෙනවා. මේ බලන්නකෝ. be verb එකේ ස්වරූප ඒ කියන්නේ be verb එකේ ස්වරූප දෙනවා මම ඉස්සරහට කියලා දෙන්නම්. දැනට මතක තියාගන්නකෝ. am is මෙන්න වර්තමාන කාල තුන. was මෙන්න අනාගත කාල අතීත කාල දෙක. මෙන්න will be අනාගත කාලේ ඊට පස්සේ been කියලා පදයකුත් තියෙනවා. තව be verb එකේ. ඒක ඉස්සරහටදී අහු වෙනවා ඔයාලට. මෙන්න මේ පද තියෙනව නේද? මෙන්න මේ පද වෙනත් ප්‍රධානය කියන්නේ action verb කියලා කියන්නේ මොනවද ඔයාලා දන්න විදිහට? action verb කියලා කියන්නේ. දන්නවද action verb? ඔය action මොන ක්‍රියාපදද? කොයි වගේ ක්‍රියාපද action verb කියලා කියන්නේ? අර go, come, run, eat, do කියන්නේ ඒ වගේ තියෙන action කියලා මතක තියාගන්නකො එහෙම. action verb මම ඉස්සරහට උගන්වන්නම් දැනට මතක තියාගන්න. මෙන්න මේ go, come, run වගේ ප්‍රධාන ක්‍රියාපද තියෙනව නේද? අන්න ඒ ප්‍රධාන ක්‍රියාපදය සමග මෙන්න මේ be verb එකේ am, is, was, will be කියන පද ටික තියෙනවනේ මේ been කියන පද යෙදෙනවා නම් එතන අර්ථ ගන්න යන්න එපා. හැබැයි සමග නෙවෙයි තනිව යෙදෙන විට කියන්නේ මෙන්න මේ ප්‍රධාන ක්‍රියාපදේ නැතුව මෙන්න මේ be verb යෙදෙනවා නම් වාක්‍ය වල කොහේ හරි අපි දැන් පොත් කියවන්නේ යද්දි හම්බ වෙනවා අපට තනිව යෙදෙන විට එය ප්‍රධාන ක්‍රියාවක්. ඒ කියන්නේ main verb එකක් ලෙස වෙනවා ඉන්නවා තියෙනවා ලෙස අර්ථ ගන්න ඕන ලබා. ඒ කියන්නේ දැන් සර් කිව්වනේ මේ be verb එකේ අර්ථයක් තියෙනවා කියලා වෙන්න කියලා. ඒක අපි රටාවකට දැම්මනේ. ඊට පස්සේ අපි වාක්‍ය වල දැම්ම මේ be verb එක. ඒක වර්තමාන කාල am, is, අතීත කාල was, අනාගත කාල will be මොනවද කිව්වේ? වෙනවා ඉන්නවා තියෙනවා උනා හිටියා තිබුණා වේවි තියේවිදි කියලා කිව්වනේ. හැබැයි හොඳට මතක තියාගන්න මෙන්න මේ come, go, run, eat වගේ ක්‍රියාපද සමග මෙන්න මේ be verb යෙදෙනවා නම් එතන මේ අර්ථ ගන්න යන්න බෑ අපට. එතන අර්ථ නැහැ. ඒක තමයි ප්‍රශ්නේ. ඒක තමයි හරියටම තේරුම් ගන්න ඕනේ. ඔයාලට මේක හරියටම තේරුම් ගන්න පුළුවන් නම් මම මේ කියන කතාව මොකද්ද මේ කියන්නේ කියලා ඔයාලට හරියටම පැහැදිලි කරගන්න පුළුවන් නම් ඔයාලට ඉංග්‍රීසි කියවන්න පුළුවන් පොත් කියවන්න පුළුවන් ඔයාලට. ඒ කියන්නේ ප්‍රධාන go, come, run, eat කියන මෙන්න මේ ප්‍රධාන ක්‍රියාපදත් එක්ක මෙන්න මේ am, is, was, will be, been කියන පද යෙදিলা තියෙන දැක්කොත් එන්න එතන අර්ථ ගන්න යන්න එපා වෙනවා ඉන්නවා තියනවා කියන. එහෙම අර්ථ එන්නේ නැහැ. හැබැයි අපි බලද්දි ප්‍රධාන ක්‍රියාපද නෑ මේ වගේ go, come, run වගේ. ඊට පස්සේ මේ පද තියෙනවා. එහෙමනම් අර මං කිව්වා වර්තමාන කාල වෙනවා ඉන්නවා තියෙනවා. අතීත කාල නම් මොකද්ද? උනා තිබුණා හිටියා. උනා හිටියා තිබුණා. අනාගත කාල නම් වේවි ඉඳීවි yes වේවි ඉඳීවි තියේවි කියන අර්ථ තියෙනවා. මේ බලන්න උදාහරණ තියෙනවා ඔයාලට. දැන් පැහැදිලි කරගන්නකෝ. මෙන්න තියෙනවා I am reading a book now. දැන් මෙන්න be verb එක දැක්කා. be verb එක දැක්කම මොකද්ද කරන්න ඕන අපි? බලන්න ඕන be verb එකට පස්සේ තියෙන්නේ මෙන්න මේ go, come, run වගේ ප්‍රධාන ක්‍රියාපදයක්ද කියලා. මේ reading කියන්නේ ප්‍රධාන ක්‍රියාපදයක්ද නැද්ද? ඔව් ක්‍රියාපදයක්. ඔව් ප්‍රධාන ක්‍රියාපදයක්. read, come, go ඒ වගේ ප්‍රධාන ක්‍රියාපදයක් තියෙනවනේ මෙතන අර්ථයක් තියෙනවද නැද්ද? මම අර කිව්ව වර්තමාන කාල am, is වෙනවා ඉන්නවා තියෙනවා. ඊට අර්ථ තියෙනවද? තියෙනවද නැද්ද? තියෙනවනම් තියෙනව නැත්තම් නැහැ. තියෙනවා. නැහැ. ඕක තමයි වැරදුනේ. මෙන්න මෙතන ප්‍රධාන ක්‍රියාපදයක් සමග නම් be verb එකේ දෙන්නේ එතන අර්ථයක් නැහැ. දැන් පැහැදිලිද? දැන් මේ බලන්නකෝ. එතකොට මෙතන අර්ථ ගන්න යන්න එපා. අර මං කිව්ව වෙනවා ඉන්නවා තියෙනවා කියලා ගන්න යන්න එපා. I am reading book now මේක මේ as a helping verb to express time and singular plural. ඒ කියන්නේ ඒක වචනේ as a helping verb එකක් විදියට helping verb කියලා වර්ගයක් තියෙනවා කියලා දෙන්නම්. helping verb එකක් විදියට to express ප්‍රකාශ කරනවා time and singular plural වේවි. ඒක වචන බහුවචන බව පෙන්නනවා. හැබැයි මේ බලන්නකෝ. I am a student. මෙන්න තියෙන be verb එකක් පේනවද ඔයාලට? be verb එකක් තියෙනව පේනවද? Can you see? ඔව් සර්. මේ ප්‍රධාන මේ be verb එකට පස්සේ අපි දැන් බලනවා මේ පැත්ත. බලද්දි මොකද්ද තියෙන්නේ මෙතන? student කියන්නේ ක්‍රියාපදයක්ද නාමපදයක්ද? නාමපදයක්. නාමපදයක් නම් මෙතන අර්ථයක් තියෙනවද නැද්ද? තියෙනවා. yes මෙතන අර්ථයක් තියෙනවා. මෙතන නෑ.
මොකද්ද මෙතන නැති වෙන්න? මේකට පස්සේ තියෙන්නේ ක්‍රියාපදය. yes ප්‍රධාන ක්‍රියාපදයක්. ප්‍රධාන ක්‍රියාපදයක් නම් මෙතන අර්ථ තියෙනවද නැද්ද? නෑ. yes අර්ථයක්. ඔව් ක්‍රියාපදයක් මෙතන අර්ථ ගන්න යන්න එපා. මෙතන නෑ. හැබැයි මෙතන බලද්දී ප්‍රධාන ක්‍රියාපදයක් නෑ. එහෙමනම් මෙතන කියපු වර්තමාන කාල අර්ථ මොනවාද? වර්තමාන කාල අර්ථ be verb එකේ. am is වල අර්ථ මොනවාද සිංහල? වෙනවා ඉන්නවා තියෙනවා. yes එතකොට මට කියන්න මෙතන තියෙනවා, කියලා ඔව් වෙනවා ඉන්නවද දැන් කියන්න I am a student කිව්වම ගැලපෙන්නේ වෙනවාද ඉන්නවාද තියනවාද කියලා හරියටම කියලා කියන්න බෑ. වෙනවා yes වෙනවා very good I am a student මම ශිෂ්‍යයෙක් වෙනවා very good as a main verb to express වෙනවා ඉන්නවා තියනවා express කියන්නේ ප්‍රකාශ කරනවා වෙනවා ඉන්නවා තියනවා. දැන් ඔයා මෙතනින් පැහැදිලි කරගන්න ඕන කාරණා මෙච්චරයි. දැන් පොත් කියවන්න ගියාම අපිට be verb එකක් දැක්කහම කොහේ හරි තැනක be verb එක දැක්කහම අදින් පස්සේ be verb එක දැක්කොත් කොහේ හරි am is හරි was හරි will be හරි මෙන්න මේ been කියන පදේ හරි කොහේ හරි දැක්කොත් ඔයා මේක බලන්න කලින් බලන්න ඕන ප්‍රධාන ක්‍රියාපදයක් තියෙනවද කියලා අවසන් ඊළඟට තියෙන ප්‍රධාන ක්‍රියාපදයක් නම් මෙතන අර්ථයක් ගන්න යන්නේ නෑ අපි. මෙතන අර්ථ නෑ. ඒක helping එකක් ඉදිරියට කරන්නේ. as a helping verb to express time and singular මේක වර්තමාන කාලය කියලා කියන්නේ මෙන්න මේ be verb එක. මම පොතක් කියව ඉන්නේ දැන්. හැබැයි මෙන්න දින ආයිමත් be verb එක. I am a student මේ බලද්දි මේ ප්‍රධාන මේ be verb එක දැක්කම මේ බලන අවසානයේ අනිත් පැත්ත බලනවා be verb එකට ඊළඟට මොකක්ද තියෙන්නේ බලන්න. බලද්දි තියෙන්නේ නාම පදයක්. එහෙමනම් මෙතන අර්ථයක් තියෙනවද නැද්ද? තියෙනවා. මෙතන අර්ථයක් තියෙනවා as a main verb to express වෙනවා ඉන්නවා තියනවා ලෙස අර්ථ ගන්නනවා. පැහැදිලිද? තේරෙනවද ඔයාලට මම කියන කාරණාව? ඔව් තේරෙනවා. අනිත් අය පැහැදිලි වෙනවද? ඔව් සර්. බලන්න අතීත කාලේ බලන්නකෝ දැන්. එහෙමනම් බලන්න මට කියන්න එහෙමනම් දැන් මෙන්න දින වාක්‍යයක්. right? He was reading a book yesterday this time. මට කියන්න මෙන්න be verb එක දැක්කම මොකද්ද මුලින්ම කරන්න ඕන? first of all you must do මොකද්ද කරන්න ඕන? ප්‍රධාන ක්‍රියාපදයක් තියෙනවා. නෑ ප්‍රධාන ක්‍රියාපදයක් නෙමෙයි කරන්න ඕන. මේ was දැක්කම බලන්න ඕන ඊළඟට තියෙන්නේ මොකද්ද කියලා. මොකද්ද කරන්න ඕන? ඊළඟට තියෙන්නේ මොකද්ද? yes ඊළඟට තියෙන්නේ මොකද්ද බලන්න ඕන. ඒ බලද්දි ඔයාලට හම්බ වෙන්නේ ප්‍රධාන ක්‍රියාපදයක් නම් මෙතන අර්ථයක් තියනවද නැද්ද? නෑ. නෑ අන්න හරි දැන් මට කියන්න he was එන්න තියෙනවා reading කියලා ප්‍රධාන ක්‍රියාපද. එහෙමනම් මෙතන අර්ථ තියෙනවද? මෙතන අර්ථයක් තියෙනවද නැද්ද? yes මෙතන අර්ථයක් නෑ. he was reading a book yesterday this time. ඔහු පොතක් කියවගෙන හිටියා ඊයේ මේ වෙලාවට. අන්න ඒකෙන් කරන්නේ මොකද්ද? as a helping verb. ඒක උදව් කරන පදයක් විදියට to express ප්‍රකාශ කරන time and singular. අතීත කාලය කියලා පෙන්වන්නේ මේකෙන්. මේ I am reading මේ දැන් කරගෙන ඉන්න වර්තමාන කාලය කියලා පෙන්නේ am වලින්. මෙන්න අතීත කාලය කියලා was වලින්. හැබැයි ආයිත් බලතිය ආයි වාක්‍ය. අද අපි කොකක් තියෙනවා විකුණන්න ගන්නත්. රුපියල් 100යි. ආඩ මහල පන්ති. right මේ බලන්න මෙතන තියෙනවා he was a student. he was a student. මෙන්න මෙතන බලද්දි හොඳට බලන්න he was a student කියලා කිව්වහම මෙන්න මේ ක්‍රියා දැන් මෙතන be verb එකක් පේනවා නේද ඔයාලට? මේ be verb එක දැක්කහම ඔයාලා බලන්නේ මොකද්ද? වාක්‍යය ඊළඟට තියෙන්නේ මොකද්ද කියලා. ඊළඟට බලද්දි මොකද්ද ඔයාලට පේන්නේ? noun එකක්. yes noun එකක් නම් මෙතන අර්ථ ඔව් මෙතන අර්ථ තියනවද නැද්ද? තියෙනවා. yes මෙතන අර්ථ මොනවාද අතීත කාල අර්ථ? was were කියන්නේ මොනවාද අර්ථ? සිංහල අර්ථ මොනවාද? උනා තිබුණා. yes උනා හිටියා තිබුණා ලෙස අර්ථ as a main verb to express උනා හිටියා තිබුණා ලෙස අර්ථය. ඒතකොට මට කියන්න he was a student කියන්නේ ඔහු ශිෂ්‍යයෙක් වෙනවද උනාද කියලා උනා. yes උනා අන්න හරි very good වැඩ නේද? උනා කියලා. දැන් ප්‍රධාන ක්‍රියාපදය සමගයේ දේ නම් be verb එකේ අර්ථයක් නැහැ කියලා දැන් මේ කතාව මෙතන කියව කතාව තේරුණාද දැන් ඔයාලට? ඔව් සර්. මට එනම් කියන්න they will be reading book tomorrow this time. මෙන්න වාක්‍යයක් තියෙනවා. මෙන්න will be කියලා be verb එක තියෙනවා. will be තියෙනවනේ.
දැන් අපි බලන්න ඕනේ මොකක්ද ඊළඟට will be වලට පස්සේ ඔව් එන්නේ මොකද්ද? ඊළඟට මොකද්ද තියෙන්නේ බලන්න ඕන. ඒ තියෙන්නේ ප්‍රධාන ඔයාලට පේන ක්‍රියාව. ප්‍රධාන ක්‍රියාපදයක් නම් මෙතන අර්ථයක් තියෙනවද නැද්ද? නෑ. නෑ. yes very good වැඩ. අන්න හරියටම පැහැදිලි කරලා තියෙනවා. හරි අන්න. එතකොට මෙතන ප්‍රධාන ක්‍රියාපදයෙන් මෙතන අර්ථ ගන්න යන්න එපා. කියවද්දි වැදගත් මේක. කතා කරන්නේ පොත් කියන්නත් ඕන. ඉංග්‍රීසි භාෂාව කියලා කියන්නේ පොත් කියවන්න පුළුවන් වෙන්න ඕන. ලියන්න පුළුවන් වෙන්න ඕන. කතා කරන්න පුළුවන් වෙන්න ඕන. කියන දේක් අහලා තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. ඔය හතරම තියෙන්න ඕන. එතකොට පොතක් කියවන්න නැති මේක ඉතාල වැදගත්. මේ සිස්ටම් එක. They will be reading. අන්න they will be reading books tomorrow. මෙන්න අනාගතයි කියලා පෙන්නන්නේ will be වලින්. As a helping verb to express time and singular. Time plural කියලා පෙන්නන්නේ. මේ බලන්න තියෙනවා ආයමත් they will be a students. They will be a student. They will be students. දැන් ඔයාලට මෙන්න ආයිත් be verb එකක් තියෙනවා will be. දැන් බලන්න ඕනේ ඊළඟට තියෙන්නේ මොකද්ද කියලානේ. බලද්දි ඔයාලට හම් වෙන්නේ students කියලා නාමපදයක්. එහෙමනම් මෙතන අර්ථ කියනවද නැද්ද? තියෙනවා. Yes, very good. As a main verb to express වේවි තියේවිද දැන් මට කියන්න they will be a students කිව්වහම මෙතන ගලපෙන්නේ වේවිද තියේවිද ඉදීවිද? වේවි. Yes. එයාලා ශිෂ්‍යෝ වේවි. අන්න හරි very good. එයාලා ශිෂ්‍යෝ වේවි. right. පැහැදිලිද දැන් ඔයාලට be verb එකේ අර්ථයක් තියෙන වෙලාවකුත් තියෙන නැති වෙලාවකුත් තියෙන කියලා කිව්වොත් ඔයාලට කියා ගන්න පුළුවන් ඒ දේ කොහොමද එන්නේ කියන කතාව පැහැදිලිද? ඔව් සර්. yes sir. හැමෝටම පැහැදිලිද? yes sir. ඔව් මේ බලන්නකෝ. ආයෙමත් කියන්නම් identify be verb as a main verb or full verb or helping verb. ප්‍රධාන ක්‍රියාපදයක්ද නැත්නම් help ඒ කියන්නේ help ඒක help කරනවාද කියලා අපි හොයාගන්නේ කොහොමද කියලා තමයි කියා දෙන්නේ. right ඒක හොයන්නේ මෙහෙම. be verb එකේ ස්වරූප am is was will be been කියන ප්‍රධාන will be been කියන පද තියෙනවනේ. එන්නේ පද වෙනත් ප්‍රධාන ඒ කියන්නේ action verb කියලා කියන්නේ අර come go run eat read run වගේ පද තියෙනවනේ. සමග නොව තනි වේදෙන විට ඒ කියන්නේ මේ ක්‍රියාපද සමග නෙමෙයි තනියෙන් යෙදෙන විට විතරයි අපි ගන්නේ ප්‍රධාන ක්‍රියාපදයක් ලෙස අර main verb එකක් ලෙස වෙනවා ඉන්නවා තියනවා ලෙස අර්ථ ගන්න. එතකොට ප්‍රධාන ක්‍රියාපදයක් එක්ක be verb එකක් තියෙන හැම වෙලාවකම අපි අර්ථ ගන්න යන්නේ යනවද නැද්ද? ප්‍රධාන ක්‍රියාපදයක් සමගදී නම් අර්ථ ගන්නවද අපි නැද්ද? නෑ. ඔව් අර්ථ ගන්න යන්නේ ඒක එහෙම තියෙන්න දෙන්න. හැබැයි ආයිත් දැන් ඔයා පොත් කියවද්දි අදින් පස්සේ හොඳට බලන්න be verb එක දැක්ක ගමන් බලන්න පිටිපස්ස. ඒ කියන්නේ ඊළඟට තියෙන්නේ මොකද්ද කියලා බලන්න. බලද්දි වාට හම් වෙන්නේ ප්‍රධාන ක්‍රියාපදයක් නම් come go run වගේ එහෙම අර්ථ ගන්න යන්න එපා. එහෙම නැත්නම් අර මං කිව්ව එතන තියෙන නාම පදයක් adjectives එකක් නම් අනිවාර්යෙන් වර්තමාන කාලේ is වෙනවා ඉන්නවා තියෙනවා. අතීත කාල was වුණා හිටියා තිබුණා. අනාගත කාල will be වේවි තියේ විදිහි කියලා අර්ථ තියෙනවාම තමයි. පැහැදිලිද ඒක? මේ කොටස පැහැදිලිද දැන් ඔයාලට? පැහැදිලි සර්. yes sir. right ඊට පස්සේ අපි යනවා මේ be verb එක දැන් වාක්‍ය හදාගන්නේ කොහොමද? වාක්‍ය හදාගන්නත් ඕනේ. දැන් වාක්‍ය කියලා දෙන්නයි යන්නේ ඊළඟට. එතකොට ඔයාලට දැනගන්න ඕන කාරණා ටිකක් තියෙනවා. එතකොට be verbs use of be verb in sentence වාක්‍ය වල වාක්‍ය හදන්න යන්නේ අපි. මේ බලන්න ක්‍රමවේදය. A method of creating be verb sentence in English language. ඉංග්‍රීසි භාෂාවේ be verb එකේ වාක්‍ය හදන සිස්ටම් එකක් තියෙනවා. right අර රටාවක් නේ දැන් මේ be එක good be good හොඳ වෙන්න be kind කරුණාවන්ත වෙන්න be silent නිශ්ශබ්ද වෙන ක්‍රම ඒකනේ. ඒක රටාවක් නේ දැන් පුතා අපි. හැබැයි මේකේ එහෙම නෙමෙයි. රටාවක නෙමෙයි මේ දාන්නේ. මේක අපි හදන්න කියලා හදන්නේ වාක්‍යයක්. එතකොට ඔයා මුලින්ම ලියන්න ඕන සබ්ජෙක්ට් එක. මෙන්න සබ්ජෙක්ට් එක මුලින්ම ලියන්න ඕන. I we you they he she it වගේ සබ්ජෙක්ට් කියලා දෙන්නම්. අන්නේ සබ්ජෙක්ට් එක ලියන්න ඕන. the book නම් පොත ලියන්න ඕන. පොත ගන්න නම් the book නම් පොත මුලින් ලියන්න ඕන. the cat නම් cat මුලින් ලියන්න ඕන. ඊට පස්සේ be verb එක ලියන්න ඕන. දෙවෙනියට තමයි be verb එක ලියන්නේ. මුලින්ම සබ්ජෙක්ට් එක ලියන්න ඕන. ඊට පස්සේ තමයි be verb එක ලියන්න ඕන. ඒ කියන්නේ be verb එක ලියද්දි කොහොමද? වර්තමාන කාලද, අතීත කාලද, ඒක වචනද, ඒක I එක්ක am ද he she it is ද කියලා කියනවා. දැන් ඉස්සරහට කියලා දෙන්නම්. ඒක වචන බහුව වචන බලලා කාලය බලලා තමයි ගානට මේකට අදාළ be verb එක ලියන්න ඕන. සබ්ජෙක්ට් එක මුලින් ලියන්න. ඊට පස්සේ be verb එක ලියන්න. ඊට පස්සේ තමයි ලියන්නේ
මෙතනින් කියනවා නම් අපි කියන වෙනවා කියලා. I am මම වෙනවා. දැන් මෙතන ගැලපෙන්නේ වෙනවනේ. වෙනවා නම් වෙන්නේ කවුද? I am a teacher. මම ගුරුවරයෙක් වෙනවා. I am a doctor. මම වෛද්‍යවරයෙක් වෙනවා. I am a farmer. මම ගොවියෙක් වෙනවා. එහෙම ලියන්නේ. වෙනවා ඉන්නවා තියෙනවා. දැන් ඔයා හිතන්නකෝ මෙතන he is a teacher. ඔහු ගුරුවරයෙක් වෙනවා. The cat is on the table. පූසා මේසෙ උඩ ඉන්නවා. එහෙම ගැලපෙන්නේ. මුලින් ලියන්නේ ඉන්න කෙනා. සබ්ජෙක්ට් එක. ඊට පස්සේ තමයි be verb ලියන්නේ. ඊට පස්සේ ඉන්නවා නම් ඉන්නවා, වෙනවා නම් වෙනවා, තියෙනවා නම් තියෙනවා කියලා එහෙම ලියන්න ඕනේ මෙතන. ඉන්නවා නම් ඉන්න කෙනා, තියෙනවා නම් තියෙන දේ, වෙනවා නම් වෙන්නේ කවුද කියලා. අතීත කාලේ කියන්නේ වර්තමාන මේ බලන්න I am a teacher මම ගුරුවරයෙක් වෙනවා. I was a teacher මම ගුරුවරයෙක් වුණා. I will be a teacher මම ගුරුවරයෙක් වේවි. I will be a teacher මම ගුරුවරයෙක් වේවි. එහෙම වර්තමාන කාල, අතීත කාල, අනාගත කාල වල ගානට තියන්නේ. right ඊට පස්සේ අපි ලියන්න ඕනේ noun. දැන් ඒ කියන්නේ අපිට මේ subject එක වෙන්නේ මේ be verb එකෙන් දැන් be verb මැද ලියන්නේ පුතා. ඒ ලියද්දි මේ දෙපැත්තේ අපිට ලියන්න පුළුවන්. මේ subject එකයි මේ verb එක මෙන්න මේ complement එක. හරි තත්ත්වය complement එක කියන්නේ. subject verb complement subject verb complement subject verb complement ලියන්නේ. මේ පැත්තෙන් ඔයා හිතන්නකෝ ඔයා ලියුවේ නාම පදයක් කියලා. මෙන්න මේ be verb එක ලියලා ඊට පස්සේ නාම පදයක් ලියනවා. මේ noun and noun එකතු කරන්න පුළුවන් නාම පදයක්. මේ I කියන්නේත් නාම පදයක්. pronoun එකක් නේ නාම පදයක් නේ ඒක. I am a teacher teacher කියන්නේ නාම පදයක්. ඒතකොට I am a teacher මෙන්න නාම පදයක් එක නාම පදයක් දාන්න පුළුවන්. right ඊට පස්සේ නාම පදයක් එක්ක adjectives එකක් දාන්න පුළුවන්. adjectives කියන්නේ මොනවද? I am good. I am good කියන්නේ නාම විශේෂණ පද. yes I am a good කියන්නේ පුතා එතකොට. I am good. මම හොඳ වෙනවා. very good වෙනවා very good වෙනවා. දැන් මෙතන බලන්නකෝ නාම පදයක් එක නාම පද I am a teacher කියන්නේ. මම ගුරුවරයෙක් වෙනවා. yes ඔයාලට පැහැදිලිද මෙතන තියෙන්නේ නාම පදයක් මෙතන තියෙන්නේ නාම පදයක්. නාම පද දෙකක් ලින්ක් කරන්න පුළුවන් මේ am නේ. මෙතන තියෙන්නේ නාම පදයක් I කියන්නේ නාම පදයක්. good කියන්නේ adjective එක. ඔව් එතකොට නාම පදයක adjectives එකක් ලින්ක් කරන්න පුළුවන්. right අද කියලා නෝට් එක මේ විදිහට ලියන්නේ. සර්ගේ නෝට් එකේ මේ කපලා කරලා නැහැ නේ. දැක්කද ගාන්ට ඊතල දාලා පාට කරලා මේ පැත්තේ රතු පාට දාලා මෙහෙන් හරි ලකුණක් දාලා ලස්සනට සුදු කරලා මේ ගාන්ට පිළිවෙලට තියෙනවනේ. මේ විදිහටම ලියන්න ඕනේ නෝට් ලියන්න. එක ගොඩේ ගහලා එපාව නැහැ. එතකොට නෝට් බලන්න තේරෙන්නේ නැහැ. පැහැදිලිව ලියා ගන්න. ඊට පස්සේ සර් දිගටම උගන්වන්නේ මේ සිස්ටම් එක. ඒතර ඒකත් එක්ක එකතු වෙන්න තියෙනවා. ඊට පස්සේ බලන්න නාම පදයක් ලියලා ප්‍රේස් එකක් ලියන්න පුළුවන්. මේ ප්‍රේස් එකකින් ඔයාලට තේරෙන්නේ නැහැ දැම්ම. දැන්ට මතක තියාගන්නකෝ I am at home මේ at home at the school at garden on the table එහෙම ලියන්න පුළුවන්. on the bed on the roof the cat is on the roof අන්න ප්‍රේස් එකක්. දැන් මෙතන adjectives එක මෙතන නාම පදයක් නාම පද එක adjectives එකක් දාන්න නාම පදයක් දාන්න පුළුවන් adjectives එකක් දාන්න පුළුවන් අන්න ප්‍රේස් එකක් ලියන්න I am at home my mother is in the garden අම්මා වත්තේ ඉන්නවා. එහෙම අපට ලියන්න පුළුවන්. ඔයාලට පැහැදිලිද? මෙන්න මේ be verb එකේ වාක්‍ය හදාගන්න යද්දි මුලින්ම subject එක ලියන්න ඕන. ඊට පස්සේ කාලය බලලා ඒක වචන බහුවචන බලලා ලියන්න ඕන. ඊට පස්සේ complement එක ලියන්න ඕන කියලා පැහැදිලිද? yes sir. ඔව් ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් කියලා කිව්වා නාම පදයක් එක නාම පදයක් link කරන්න පුළුවන්. නාම පදයක් එක adjectives එකක් link කරන්න පුළුවන්. නාම පදයක phrase එකක් link කරන්න පුළුවන්. පැහැදිලිද ඒක? yes sir. very good අන්න හරි very good නෑ හරි ඕක තමයි පැහැදිලි කරගන්න ඕන විදිය. ඊට පස්සේ අපි යනවා අන්න දැන් හදන වාක්‍ය හදන්න. අදින් පස්සේ දැන් ඉඳන් අපි මේ වාක්‍ය හදලා එහෙම දැන් අපි ගැන විස්තරේම කරන්න පුළුවන්. right දැන් මට කියන්න හොඳ ගුරුවරයෙක් වෙන්න I am a good teacher. නෑ මම වැරදි සම්පූර්ණ වැරදි වෙන කෙනෙක් කියන්න බලන්න. මම හොඳ ගුරුවරයෙක් වෙන්න. Be a good teacher. yes be a good teacher. කරුණාවන්ත ළමයෙක් වෙන්න. Be a kind child. yes හොඳ වෙන්න. Be good. yes දක්ෂ ගුරුවරයෙක් වෙන්න. Be a clever teacher. yes බුද්ධිමත් ළමයි වෙන්න. Be a intelligent මෝඩ children. වෙන්න එපා.
Don't be Don't foolish. be foolish. කරුණාවන්ත වෙන්න. Be kind. Be kind. පරීක්ෂාකාරී වෙන්න එපා. Don't be careless. yes අකාරණික වෙන්න එපා. Don't be Don't unkind. be unkind. yes don't be unkind. everyone can speak now. හැමෝම කතා කරන්න. හැමෝටම වැදගත්. එක්කෙනෙක් හරි ඉංග්‍රීසි බැරිවෙනවා කියන එක ඒක අවුලක් ඒ කියන්නේ. කෙනෙක්ට බැරි නේද නේ. හැමෝටම ඉංග්‍රීසි කතා කරන්න ඕනේ. ඒක නිසා ඔයාලත් කතා කරන්න. දැන් අන්මියුට් කරගන්න මයික් එකේ උත්තර දීලා අන්මියුට් කරගන්න. ඉතින් අනිත් අය කරදරයිනේ. දැන් උත්තරය දුන්නා ටක් ගාලා අන්මියුට් කරගත්තා. ටක් ගාලා ඕන් කරලා උත්තරය දුන්නා අන්මියුට් කරා. ඊට පස්සේ හරි. ඊට පස්සේ මට කියන්න කරුණාවන්ත ළමයි වෙන්න. Be kind children. yes be kind children very good නියමයි. දැන් මම ඊට පස්සේ ඔයාලට කිව්වා be verb එක වාක්‍ය වලට දාන්න පුළුවන් කියලා. වාක්‍ය වලට දාද්දි be කියන be ක්‍රියාපදේ දාන්න පුළුවන්ද? be විදිහට දාන්න පුළුවන්ද අපේ වාක්‍ය වල? බෑ. බෑ. ඒක වර්තමාන කාල වාක්‍ය වලට දාද්දි කොහොමද එන්නේ? Am is And are, is yes අතීත කාල වාක්‍ය වලට දාද්දි. was were, were. අනාගත කාල වාක්‍ය වලට දාද්දි. will be yes මට කියන්න වර්තමාන කාල වාක්‍ය වල දැම්මහම be verb අර්ථ කොහොමද වෙන්නේ? සිංහල අර්ථ සිටින වෙනවා. වෙනවා, ඉන්නවා, තියෙනවා. yes වෙනවා ඉන්නවා තියෙනවා. ඒක be කියන ප්‍රධාන ක්‍රියාපදේ විදිහට ගත්තොත් ඒක මොකක්ද අර්ථය? වෙනවා. වෙනවා very good. ඒක වර්තමාන කාල වාක්‍ය වල දාද්දි වෙනවා ඉන්නවා තියෙනවා. am is මට කියන්න අතීත කාල be verb දෙක කියලා මොනවද අර්ථ කියලා සිංහල කියන්නේ? was were, yes was were. එතකොට අර්ථ මොනවද? වුණා, හිටියා, තිබුණා. යා තිබුණා. yes වුණා හිටියා තිබුණා. වුණා හිටියා තිබුණා. මට කියන්න අනාගත කාල be verb මොනවද? will be. yes will be අර්ථ මොනවද? වේවි. දීවි, තියේවි. yes වේවි තියේවි ඉඳීවි. වේවි තියේවි ඉඳීවි. දැන් ඔයාලට වාක්‍ය වල දාද්දි වර්තමාන කාල am is වෙනවා ඉන්නවා තියෙනවා. අතීත කාල වාක්‍ය වල දාද්දි was වුණා හිටියා තිබුණා. අනාගත කාල වාක්‍ය වල දාද්දි will be වේවි තියේ ඉඳීවි කියලා අර්ථ වෙනස් වෙනවා කියලා පැහැදිලිද? ඔව් සර්. දැන් මට කියන්න දැන් වර්තමාන කාලේ තුනක් තියෙනවානේ am is වෙනවා ඉන්නවා තියෙනවා. වෙනවා ඉන්නවා කියලා තුනක් තියෙනවනේ කොහොමද තුන් දෙනා කොහොමද තුන් දෙනාටද නැත්නම් am is කියන තුන් දෙනාද නැත්නම් කොහොමද ඒක අපි ගන්නෙ? හොයාගන්නේ. මම නම් am, සිංහල අර්ථ මොනවද? මම නම් වෙනවා very good අන්න හරි. මම නම් වෙනවා. දෙයක් නම් තියෙනවා. ඔව් දෙයක් නම් තියෙනවා. සතෙක් නම් ඉන්නවා. yes ඉන්නවා අන්න හරි. දැන් මට කියන්න වර්තමාන අතීත කාලෙන් කොහොමද ඒක was වුණා හිටියා තිබුණා කොහොමද ගන්නෙ? වුණා, මම නම් උනා. yes මම නම් වුණා. දෙයක් නම් තිබුණා. තිබුණා, සතෙක් නම් ගියා. හිටියා, yes very good. අනාගත කාලේ කොහොමද ගන්නෙ? will be නේ. වේවි, වේවි. how වේවිද? මම නම් වේවි නේද? ඔව්. දෙයක් නම් තියේවි, yes සතෙක් නම් සතෙක් නම් දීවි. yes ඉඳීවි වේවි තියේවි ඉඳීවි very good. දැන් ඔයාලට පැහැදිලි ඒක අර්ථ ගන්න විදියත් පැහැදිලි නේද? අර අර්ථ තුනක් තියෙනයි තුන කොහොමද ගන්න කියලා ඔව් සර්. ඊට පස්සේ අපි යනවා මං කිව්වා ඊට පස්සේ ඔයාලට be verb එකේ අර්ථයක් තියෙන වෙලාවකුත් තියෙනවා නැති වෙලාවකුත් තියෙනවා. අර මං කිව්වා වර්තමාන කාල am is වෙනවා ඉන්නවා තියෙනවා. අතීත කාල was වුණා හිටියා තිබුණා. අනාගත කාල will be වේවි තියේ විදීවි කියන මෙන්න මේ be verb එකේ අර්ථය එක වෙලාවකට එකලාට අර්ථ එන්නේ නැහැ. කොයි වෙලාවටද ඒක ගන්නෙ? කොහොමද අපි ඒක හොයාගන්නේ? be verb එකට පස්සේ ප්‍රධාන ක්‍රියාපදයක් තියෙයි නම් අර්ථයක් නැහැ. be verb එකට පස්සේ නාම පදයක් තියෙයි නම් අර්ථයක් තියෙනවා. yes very good. ප්‍රධාන ක්‍රියාපද කියන මට තේරුන්නේ නැහැ. ප්‍රධාන ක්‍රියාපද කියන කොයි වගේ ඒවා? run, come, eat.
very good reach වගේ පද එක්ක තියෙනවා නම් be verb එක එතන අර්ථයක් නැහැ very good නියමයි හැබැයි ඒක නැතුව ප්‍රධාන ක්‍රියාපද නැතුව තියෙන හැමදාම මම අර කිව්ව මොනවද අර්ථ තියෙන්නේ වර්තමාන කාල නම් වර්තමාන කාල ඉස්සා තියෙනවනම් වෙනවා ඉන්නවා තියෙනවා ඔව් අතීත කාල was වලන් තියෙන්නේ වුණා වුණා Una, Ya. Tia, තිබුණා අනාගත කාල නම් Devi, වේවි Tievi, තියේවි ඉඳීවි පැහැදිලිද ඊට පස්සේ අපි වාක්‍ය හදාගන්නේ කොහොමද මේ be verb එක මුලින්ම මොකද්ද ලියන්නේ අපි වාක්‍ය හදන්න ගියාම අපි මුලින්ම ලියන්නේ මොකද්ද be verb subject එකද complement එකද subject subject එක මුලින් ලියන්නේ ඊට පස්සේ මොකද්ද ලියන්නේ be verb එක වර්තමාන කාල අතීත කාල අනාගත කාල බලලා be verb එක ලියන්නේ ඊට පස්සේ අනාගත කාල මේ ඊළඟට ලියන්නේ මොකද්ද complement එක yes වෙනවා නම් වෙන්නේ කවුද පැහැදිලිද ලියන්නේ එහෙම ඉන්නවනම් ඉන්න කෙනා හෝ සතා දෙය පුද්ගලයා හෝ කෙනා තියෙනවා නම් තියෙන දේ ලියන්නේ එහෙම ලියන්නේ ඊට පස්සේ අපිට මේ be verb එකෙන් ලින්ක් කරන්න පුළුවන් කොහොමද noun එකක් එක්ක පැහැදිලිද noun එකක් එක්ක Noun noun එක- එකක්. yes noun එකක් එක noun ඊට පස්සේ noun එකත් එක්ක Adjective එක. yes adjectives එකක් noun එකක් එක්ක phrase එකක් නේද phrase එකක් පුළුවන් එතන නේද පැහැදිලිද ඔයාලට Yes, sir. Yeah, Yes, sir. right. එහෙමනම් දැන් අපි කතා කරමු වර්තමාන කාල be verb, අතීත කාල be verb, අනාගත කාල be verb කියලා වෙන වෙනම කතා කරමු අපි දැන්. එකින් එක අරගෙන. එතෙන්ට පැහැදිලි නම් එතනින් දැන් තමයි වාක්‍ය හදන්න යන්නේ. right ඔය සර් ඔය කියුවේ verb එක කියන්නේ මොකක්ද කියලා හඳුන්වා දීමක් කරේ ඔයාලට. be verb එක මේ ලෝකයට ආවේ කොහමද? ඒක රටාවකට දැම්මේ කොහමද? අර රටාවකට දාන්න පුළුවන් කිව්වා. ඊට පස්සේ be verb එකේ අර්ථයක් එන වාක්‍ය වලට දාන්න පුළුවන් කිව්වා. ඊට පස්සේ අර්ථයක් එන වෙලාව නැති වෙලාව කිව්වා ඊට පස්සේ වාක්‍ය හදා ගන්න විදිය කිව්වා දැන් ඔයාට උගන්වන now I am going to teach you how to create sentence කොහොමද වාක්‍ය හදාගන්නේ දැන් තමයි වර්තමාන කාල වාක්‍ය අතීත කාල වාක්‍ය අනාගත කාල වාක්‍ය හදන්නේ හරිද බලන්න present වර්තමාන කාලේ වාක්‍ය හදන්න යන්නේ වර්තමාන කාල වාක්‍ය හදන්න යද්දී present වර්තමාන කාල am is තුනක් තියෙනවා am is වර්තමාන කාල වාක්‍ය වලට දාද්දි තුනක් තියෙනවා am is මේකෙන් කියන්නේ අද ගිහින් නෝට් එක ලියන්න කියන්නේ කිසියම් පුජ්‍යලයක සතෙක් හෝ දෙයක් මොකද්ද කිසියම් පුජ්‍යලයක සතෙක් හෝ දෙයක් උනා හිටියා තිබුණා ලෙස කිසියම් පුජ්‍යලයක සතෙක් හෝ දෙයක් වෙනවා ඉන්නවා තියෙනවා වර්තමාන කාලෙන් ප්‍රකාශ හැදිරිද වර්තමාන කාලේ ප්‍රකාශ කිරීම දාගන්න. සිනෙත් පුතා මයික් අන්මියුට් කරනවා ඔයාගේ බලන්න පොඩ්ඩක්. right? present tense වලින් am is නේ තියෙන්නේ වර්තමාන කාල වාක්‍ය වල දාන්නේ am is. මේකෙන් කියන්නේ මොකද්ද? කිසියම් පුජ්‍යලයක සතෙක් හෝ දෙයක් වෙනවා ඉන්නවා තියෙනවා. මොකද්ද? වෙනවා ඉන්නවා තියෙනවා ලෙස වර්තමාන කාලෙන් ප්‍රකාශ කිරීමට දාගන්න. වර්තමාන කාලෙන් කියන්න ගන්න. පැහැදිලිද? ඔයාලට පැහැදිලිද මේ am is ගන්නේ කිසියම් පුජ්‍යලයක සතෙක් හෝ දෙයක් වෙනවා ඉන්නවා තියෙනවා ලෙස වර්තමාන කාලෙන් ප්‍රකාශ කිරීමට කියලා පැහැදිලිද? රශ්මි පැහැදිලිද? Yes, sir. right. ඊට පස්සේ මේ තුන කාටද දෙන්නේ මේ am කාටද is කාටද ආකාරද මතක තියාගන්න I එක ගන්නේ am. right I එක ගන්නේ මොකද්ද? Am. I am a student මම ශිෂ්‍යයෙක් වෙනවා very good මම ශිෂ්‍යයෙක් වෙනවා ඊට පස්සේ he she it එක ගන්නේ මොකද්ද Is. he is a student ඔහු ශිෂ්‍යයෙක් වෙනවා. very good මට කියන්න you දේ එක ගන්නේ මොකද්ද කියලා එනවා you දේ එක ගන්නේ you දේ එක ගන්නේ they are student ඔවුන් ශිෂ්‍යයෝ වෙනවා. yes වෙනවා අන්න හරි very good දැන් මට කියන්න ඔයාලා එහෙමනම් මම දැන් හදි කියන්න වර්තමාන කාල be verb කීයක් තියෙනවද පුතා 3
yes තුන. ඒ තුනෙන් කියන්නේ මොකද්ද කියලා මුලින් කියන්න. අපි මේකෙන් මොනවද කියන්නේ අපි? කිසියම් පුජ්‍යලයක කිසියම් කිසියම් පුද්ගලයෙක් ඔව්. සතෙක් සතෙක් හෝ හෝ දෙයක් දෙයක් වෙනවා වෙන ඉන්නවා නවා තියෙනවා ලෙස. තියෙනවා ලෙස වර්තමාන කාලෙන් ප්‍රකාශ ප්‍රකාශ කරනවා. කිරීම. yes වර්තමාන කාලේ මට කියන්න I එක ගන්නෙ මොකද්ද? am he එක ගන්නෙ මොකද්ද? he is is ගන්නෙ she is is it එක ගන්න it is is මට කියන්න නිමල් එක ගන්නෙ is teacher එක ගන්නෙ is my father එක ගන්නෙ is child එක ගන්නෙ child is student එක ගන්නෙ is yes මට කියන්න cat එක ගන්නෙ is dog එක ගන්න dog is book කියලා පොත එක ගන්නෙ book is අන්න is මට කියන්න v එක ගන්නෙ මොකද්ද v are you are they are I am he is he is we නෑ මේ I it is we are you are they are I am you are we are she is nimal is dog the dog is the cat is they are students are is teachers is doctors are children are yes dogs are I am am she is nimal is they you are you are we are yes දැන් ඔයාලට පැහැදිලිද I එක am ගන්න is it එක is ගන්න ඕනෑම එක වචන නාමපදයක is ගන්න we you they ඕනෑම බහුවචන නාමපදයක එක ආ ගන්න පැහැදිලිද ඒක මුලින් මේ තුන පැහැදිලි ඒක මේක පැහැදිලිද ඔයාලට Yes, sir. ඔව් am is ආකාර දෙක පැහැදිලි නේද හැමෝටම පැහැදිලි නේද yes sir right ඊට පස්සේ ඔයාලට මේ වාක්‍ය දැන් මේ වාක්‍යයක් හදද්දී මේ වාක්‍යවල හදන්න පුළුවන් හතර ආකාරයක් ඕනේ වාක්‍යයක් ඒ කියන්නේ ඕනෑම ටෙන්ස් එකක් වාක්‍ය හතර ආකාරයෙන් හදන්න පුළුවන් අපිට right මොකද්ද හතර ආකාරය ඒ කියන්නේ positive form එක positive question form එක negative form එක negative question කියලා හතරකට හදන්න පුළුවන් ටෙන්ස් එකක් වුණා මේක be verb එකත් හදන්න පුළුවන් හැම එකම හදන්න පුළුවන් tenses හදන්න පුළුවන් හැම ටෙන්ස් එකක්ම active voice හදන්න පුළුවන් passive voice ඉස්සරහට ගන්නන්න active මොනවාද passive මොනවාද modal මොනවාද මෙන්න දැන් ගන්නනේ be verb මුලින්ම be verb ගන්නන්න ඕනට ඊට පස්සේ active voice උගන්නන්න ඊට පස්සේ passive voice උගන්නන්න ඊට පස්සේ modal verb උගන්නන්න ඊට පස්සේ noun article එක සම්පූර්ණ උගන්නන්න පිළිවෙලට හැමීට උගන්නන්න right කලබල කරලා බෑ එහෙනම් තමයි කියන්නේ අර note එක සම්පූර්ණ ලියන්න අනිවාර්යෙන් note එක නම් ලියන්න note එක ලියන්න නැතුව ඉංග්‍රීසි හදා ගන්න බෑ අනිවාර්යෙන් අද ගිහලා මේ ලස්සන මේ විදියට මේව ගන්නකො I එක am he it එක is be you දෙක note එක බලන ගමන් මේ recording එක අහන ගමන් ආයි බලලා ලියන්න ඕනේ ඒතර තමයි තේරෙන්නේ right note එක අතුරු දහම වුණත් වීඩියෝ එක දෙනවනේ ඒක හරි බලලා ලියන්න එතකොට positive form එක තමයි වෙනවා ඉන්නවා තියෙනවා right positive form එක තමයි ඉන්නවා තියෙනවා positive form එක තමයි වෙනවා ඉන්නවා තියෙනවා positive form එක I එක am ගන්න he it එක is ගන්න you දෙක ආ ගන්න මේ බලන්නකෝ positive form එක I am a teacher මම ගුරුවරයෙක් වෙමි නැත්තම් අපේ භාෂාවෙන් වෙනවා දැන් සිංහල කිව්වොත් වෙමිනේ දැන් සිංහලෙන් ලිඛිත කතන කියලා දෙකක් තියෙනවනේ නැත්තම් මොකද්ද මම ගුරුවරයෙක් මේක වෙනවා
Yes, he is intelligent student. He is the intelligent. ඔහු බුද්ධිමත් ශිෂ්‍යයෙක් වෙනවා. Yes, an intelligent කියලා දාන්න. He is an intelligent. ඔහු ඔහු බුද්ධිමත් ශිෂ්‍යයෙක් yes, ඔහු වෙනවා. බුද්ධිමත් ශිෂ්‍යයෙක් වෙනවා. We are clever farmers. අපි දක්ෂ ගොවියෝ වෙනවා. Yes, අපි දක්ෂ ගොවියෝ වෙනවා. The dog is on the road. බල්ලා පාර බල්ලා උඩ පාරේ ඉන්නවා. Yes, බල්ලා පාරේ අන්න දැන් කියලා එතනට. තුනක් තියෙද්දි දැකලා ඒක ගන්න විදිය. බලන්න ඉන්නවා. She is a kind doctor. ඇය කරුණාවන්ත වෛද්‍ය කරුණාවන්ත ගුරුවරයෙක් වෙනවා. Yes, very good. දැන් මම අහන වාක්‍ය වල කියන්න බලන්න එහෙනම්. දැන් මට කියන්න අපි දක්ෂ ශිෂ්‍යයෝ වෙනවා. We We are kind students. දක්ෂ clever students. පැහැදිලිද? දැන් මට කියන්න එහෙමනම් වාක්‍යයක් ගන්න කොලයක්. කොලයක් අරන් ලියන්නකෝ ඉස්සර දෙන වාක්‍ය ටික. ලියන්න මම හොඳ ළමයෙක් වෙනවා. මුලින්ම ලියන්න මම හොඳ ළමයෙක් වෙනවා. ඒක පළවෙනියට ලියන්න. ඔන්න පළවෙනි සිංහල වාක්‍යය මම හොඳ ළමයෙක් වෙනවා. ඊට පස්සේ ලියන්න මගේ තාත්තා ගොවියෙක් වෙනවා. දෙවෙනි එක. මගේ තාත්තා ගොවියෙක් වෙනවා. ඊළඟ එක ලියන්න මම ශිෂ්‍යයෙක් වෙනවා. ඊළඟ එක ලියන්න මොකක්ද කියන්න යුතුනවද පුතුයි නේද? ඔව් සර්. ඊළඟ එක ලියන්න මෙහෙම ලියන්නකෝ. පොත මේසේ උඩ තියෙනවා. ලියන්න කියලා දෙන්න ඉස්සරහට. මේ වැරදුනොත් කවන්නේ ලියන්නකෝ. අපි කතා කරමු. ආයෙ ලියන්න අපේ ගුරුතුමා the teacher ගුරුතුමා කරුණාවන්ත වෙනවා. මට අවුරුදු 12ක් වෙනවා. එහෙම ලියන්න. මට අවුරුදු 12ක් දැන් ඔයාලට 15ක් 12ක්. මට අවුරුදු 15ක් වෙනවා කියලා ලියන්න. 15ක් වෙනවා කියන්නේ 15 කියලා ලියන්න. නැත්නම් ඔයා වයස ලියන්නකෝ මට අවුරුදු 15ක් වෙනවා. එහෙම ලියන්න. ඔයා වයස ලියන්න. මගේ නම ඔයාගේ නම ලියන්න. මගේ නම දැන් මම නම් මගේ නම සුරේෂ් වීරරත්න වෙනවා. දැන් ඔයාගේ නම ඔයා ලියන්න. right ඊට පස්සේ ලියන්න මගේ ගම දැන් මම නම් මගේ ගම කඳන් කැටිය වෙනවා. ඔයාගේ ගම ලියන්න. මගේ ගම එහෙම ලියන්න. මගේ ගම කියලා ලියන්න ඔයාගේ. මගේ ගම ඊට පස්සේ ලියන්න මගේ රට නෑ මෙහෙම ලියන්න ශ්‍රී ලංකාව මගේ රට වෙනවා කියලා ලියන්න. ඊළඟ වාක්‍යය ශ්‍රී ලංකාව මගේ රට වෙනවා. ඊට පස්සේ ලියන්න අපි දක්ෂ සේවකයෝ වෙනවා. පාර්ට්නර් දක්ෂ කොල්ලෝ වෙනවා කියලා කියන්නේ. දක්ෂ කොල්ලෝ වෙනවා. අපි දක්ෂ කොල්ලෝ වෙනවා. එහෙම. ඊට පස්සේ ලියන්න බෑග් මේසේ උඩ තියෙනවා. බෑග්ස් මේසේ උඩ තියෙනවා. මගේ ඉස්කෝලේ නම කියලා ලියන්න. මගේ ඉස්කෝලේ නම කන්දට පංගුව වෙනවා. දැන් මගේ නම් එහෙම ඔයාගේ කියලා ලියන්න. වෙනවා කියලා ලියන්න.
ලියනව නේද? කැමරා ටික ඔන් කරගත්තා නම් හරි පේන්නේ නැහැ ඔයාලට. right. රශ්මිය නම් පේනවා. රශ්මිය නම් ලියනවා. right. ලියන්න මගේ මේ මගේ අක්කා වෛද්‍යවරියක් වෙනවා. my sister. අනිය අරුණිත් ඉන්නවා. right. ඊට පස්සේ ලියන්න මගේ සහෝදරිය වෛද්‍යවරියක් වෙනවා. ඊට පස්සේ ලියන්න අපේ තාත්තා කරුණාවන්ත වෙනවා. එහෙම ලියන්න. අපේ තාත්තා කරුණාවන්ත වෙනවා. right. ඊට පස්සේ ලියන්න අපේ දෙමව්පියෝ දක්ෂ වෙනවා කියලා ලියන්න. අපේ දෙමව්පියෝ දක්ෂ වෙනවා. වාක්‍ය කීයද? 15යි. 15ද හරි right. අපි කතා කරමු බලන්න. පළවෙනි වාක්‍ය කියන්න බලන්න. පළවෙනි වාක්‍ය කියන්න බලන්න මම දුන්නා. හොඳ ළමයෙක් වෙනවා. yes මම හොඳ ළමයෙක් වෙනවා. මම හොඳ ළමයෙක් වෙනවා කිව්වම මම කියන්නේ කවුද? ඉංග්‍රීසියෙන් කොහොමද කියන්නේ? I. ඊට පස්සේ මොකද්ද ලියන්න ඕන අපි? දෙවෙනියට ලියන්න ඕන. yes be verb එක ලියන්න ඕන. I එක ගන්නේ මොකද්ද? am. very good. එතකොට I am කවුද වෙන්නේ? good හොඳ ළමයෙක්. yes I am good. very good. I am good. මම හොඳ කවුද වෙන්නේ? I am a good child. අන්න I am a good child. මම හොඳ ළමයෙක් වෙනවා. very good. I am a good child. මම හොඳ ළමයෙක් වෙනවා. right. මට කියන්න ඊළඟ වාක්‍ය. මගේ තාත්තා ගොවියෙක් වෙනවා. yes කවුද මුලින්ම ලියන්නේ? මගේ ගොවියෙක් වෙනවා කිව්වා my father. ඊට පස්සේ මොකද ලියන්නේ අපි? my father. My father is yes මගේ තාත්තා farmer. කියන්නේ එක්කෙනෙක්ද ගොඩක්ද? එක්කෙනෙක්. එක්කෙනෙක් නම් වර්තමාන කාලේ වෙනවා කියන්නේ am this is is my father is කවුද වෙන්නේ? වෙනවා නම් ඊළඟට වෙනවා කෙනා දාන්න ඕනේ. වෙනවා නම් නේ? my father is a farmer. yes my father is a farmer. මගේ තාත්තා ගොවියෙක් වෙනවා. very good. පැහැදිලිද ඔයාලට හදන විදිය? හදන්න එහෙම. ඊළඟ වාක්‍ය කියන්න මට. මම ශිෂ්‍යයෙක් වෙනවා. yes මම ශිෂ්‍යයෙක් වෙනවා. එතකොට මුලින්ම කවුද ලියන්නේ? කවුද වෙන්නේ? I. මම ඒක මුලින්ම ලියන්නේ I. ඊට පස්සේ මොකද්ද ලියන්නේ? දෙවෙනියට ලියන්නේ අපි වාක්‍ය. වෙනවා. yes මේ දියන්නේ පළවෙනියට ලියන්නේ I. ඊට පස්සේ වෙනවා එක ගන්නෙ මොකෙන්ද? I එක ගන්නෙ. am. I am ඊට පස්සේ මොකද්ද? වෙනවා නම් වෙන්නේ කවුද? I am a student. yes I am a student. මෙන්න පළවෙනියට මම ලියනවා ඊට පස්සේ be verb එක. I එක ගන්නෙ am. I am a student. මම ශිෂ්‍යයෙක් වෙනවා. ඊළඟ වාක්‍ය මොකද්ද? පොත මේසේ උඩ තියෙනවා. yes පොත මේසේ උඩ තියෙන මොකද්ද මුලින්ම ලියන්නේ? පොත. yes the book ඊට පස්සේ මොකද්ද අපි ලියන්නේ? පොතට පස්සේ ලියන්නේ be verb. be verb. මොකද්ද be verb එක එන්නේ? පොතත් එක්ක පොත කියන්නේ වචන තමයි. is yes ඒක වචනයි. පොත කියන්නේ එකයි. ඒ හින්දා මොකද්ද I am the is දාද ගන්නෙ? is එතකොට the book is ඊට පස්සේ මොකද්ද ලියන්නේ? the book is on the table. yes තියෙනවා නම් තියෙන ස්ථානය ලියන්න ඕන ඊළඟට. the book is on the table. පොත මේසේ උඩ තියෙනවා. very good. ඊළඟ වාක්‍ය මොකද්ද? sir අන්න මේ පොත කියන හින්දා දාන්නේ නැද්ද? නෑ පොත කියන්නේ දැන් පොතක් කියන්නේ දාන්නේ. අල්කයන්නට නේ දාන්නේ අපි. ගුරුවරයෙක් කියන්නේ අපි දැන් මේ මතක නැද්ද? ගුරුවරයෙක් වෙනවා. හරි. ළමයෙක් වෙනවා. පොත නම් අපි දන්න පොතක්නේ. පොත. ඔයා දැන් පොත කිව්වම පුතා නිශ්චිත නැද්ද ඒක? නිශ්චිතයි නේද?
ඔව් සර්. ඔව් දැන් අපි පොතක් කිව්වොත් හැබැයි ඒක දන්නේ නෑනේ අපි පොත දන්නේ නේද? නෑ. එතකොට අපි මොකද්ද කරන්නේ? a book කියලා දානවා. පොත කිව්වහම the book yes the book very good the book is on the table. පොත මේසේ උඩ තියෙනවා. ඊළඟ වාක්‍යය. අපේ ගුරුතුමා කරුණාවන්ත වෙනවා. yes අපේ ගුරුතුමා yes අපේ ගුරුතුමා කරුණාවන්ත වෙනවා. very good. එතකොට කවුද පුතා වෙන්නේ? කවුද මුලින්ම ලියන්නේ අපි? our teacher yes our teacher. ඊට පස්සේ මොකද්ද ලියන්නේ? අපේ ගුරුතුමා කියන්නේ එක්කෙනෙක්ද ගොඩක්ද? මමද? එක්කෙනෙක්. yes එක්කෙනෙක් නම් මොකද්ද අපි ගන්න be verb එකද? am the is දාද? is is very good. එක්කෙනෙක් නම් is ගන්න. අය he she it එක is ගන්න කියලා කියනවානේ. ඒ හින්දා my අපේ ගුරුතුමා කවුද? අපේ ටීචර් නේද? ඔව් සර්. ඔව් සර් එතකොට our teacher is මොනවාද වෙන්නේ? කරුණාවන්ත teacher is a kind kind විතරද අපේ ගුරුතුමා කරුණාවන්ත වෙනවා කියලා දුන්නේ? ඔව් සර්. අපේ ගුරුතුමා කරුණාවන්ත වෙනවා. අන්න හරි. ඊළඟ වාක්‍ය මොකද්ද? මට අවුරුදු 13ක් වෙනවා. yes මට අවුරුදු 13ක් වෙනවා. කවුද මුලින්ම ලියන්නේ? මම 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 නම් I. ඊට පස්සේ I එක ගන්නේ am the is දාද? am yes I am ඊට පස්සේ මොකද්ද කියන්නේ? වයස කියන්නේ මොකද්ද? 13. yes ඔයාලට 13ද 13ද ඔයාලට? ඔව් සර්. yes sir yes 13 years old කියලා දාන්න. 13 years old අවුරුදු 13ක් වෙනවා. right ඊළඟ වාක්‍යය. ඊළඟ එක මොකද්ද? මගේ yes මගේ නම මොකද්ද මගේ? නම ඔව් මගේ නම ඔයාගේ නම මොකද්ද? කුමුදි. yes කුමුදි. එතකොට මගේ නම කුමුදි වෙනවා. එතකොට my name මොකද්ද? my name am the is yes මගේ නම කියන්නේ එකක් ඒක වචන I නෙමෙයිනේ මගේ නම my name is කුමුදුනි. පැහැදිලිද? එතකොට ඔයාලා දැන් මගේ නම මම කියන නම් I am සුරේෂ්. එහෙම ඔයාලා දැන් ඔයා කියන සුරේෂ් විරරත්න දැන් ඔයාලා එහෙම කියන්නේ. දැන් ඊළඟ වාක්‍යය කියන්න. මගේ ගම වෙනවා. yes මගේ ගම වෙනවා right. මගේ ගම නම් එක්කෙනෙක්ද ගොඩක්ද? එකක් එකක්. very good. එකක් නම් I එක ගන්න එකක් නම් my village is yes my village is my village is ඔයාලා ගම මොකක්ද එක්කෙනෙක් කියන්න බලන්න. ජාල yes ජායල. අන්න හරි my village is ජායල. මගේ ගම ජායල වෙනවා. right වෙන කෙනෙක් කියන්න බලන්න. වෙන එකක් කියන්න බලන්න. අයගම yes my village is අයගම right. තව what I can't hear you. Tell me once again. මීරිගම. එහෙමද පුතා? my village is ඊරියගහමුල්ල. එහෙම. ඊළඟ එක. තව එකෙක් කියන්න බලන්න. කොහෙද? yes පැල්වත්තගොඩ. my village is පැල්වත්තගොඩ වෙනවා. very good. right තව එක දැන් වෙන ඊළඟ වාක්‍ය කියන්න බලන්න. මගේ ශ්‍රී ලංකාව මගේ රට වෙනවා. yes Sri Lanka is my country yes Sri Lanka is my country. ශ්‍රී ලංකාව මගේ රට වෙනවා. ඊළඟ රශ්මි කියන්න බලන්න එක. අපි දක්ෂ කොල්ලෝ වෙනවා yes අපි දක්ෂ කොල්ලෝ වෙනවා. එතකොට මට කියන්න මුලින්ම පුතා මොකද්ද ලියන්නේ? we අපි V එක ගන්නේ am is දාද?
are Yes, we are කවුද we are clever boys. yes we are clever boys අපි දක්ෂ කොල්ලෝ වෙනවා very good මට කියන්න ඊළඟ එක bag බෑග් මේසේ මේසේ උඩ උඩ තියෙනවා. yes the bags is the are the am the yes, the bags are on the ටේබල් table. table very good the bag is on the table ඊළඟ වාක්‍යය මගේ ඉස්කෝලේ නම yes මගේ ඉස්කෝලේ නම my school name මොකක්ද දාද නියුස්ටෙඩ් බාලිකාව yes B verb මොකක්ද ඒතර ගන්නේ my school name is the am දාද is is my school name is හන්දර බංග විද්‍යාලය දැන් ඔයාගේ ඉස්කෝලයක් කියන බලන්න එක්කනේ විද්‍යාලය yes මට ඇහුන්නේ එක්කෙනෙක්වත් කියපුවා ගාලුත්තර මහා විද්‍යාලය yes ගාලුත්තර සිරිසුමන මහා විද්‍යාලය yes මෝදර සුබන මහා විද්‍යාලය අන්න හරි yes very good right ඊළඟ වාක්‍යය කියන්න බලන්න මගේ අක්කා වෛද්‍යවරියක් වෙනවා. yes මගේ අක්කා වෛද්‍යවරියක් වෙනවා එතකොට මුලින්ම ලියන්නේ my sister yes My my sister. sister ඊට පස්සේ is my sister is a doctor. a doctor මගේ අක්කා වෛද්‍යවරියක් වෙනවා ඊළඟ වාක්‍යය is doctor අපේ තාත්තා කරුණාවන්ත වෙනවා. yes අපේ තාත්තා කරුණාවන්ත වෙනවා එතකොට කොහොමද මුලින්ම ලියන්නේ කවුද our father yes our father is them දාද is is my father නැත්නම් our father is kind. kind once again next one අපේ දෙමව්පියෝ දක්ෂ වෙනවා. yes අපේ දෙමව්පියෝ කවුද මුලින්ම ලියන්නේ our parents yes our parents කියලාම am the is දාද ගන්න අපි B verb වල are yes our ගන්න parents are මොනවද වෙන්නේ our parents clever. yes clever දක්ෂ yes දක්ෂ වෙනවා very good මට කියන්න ඊළඟ වාක්‍යය එච්චරයි sir. yes ඔය ටික ගෙදරින් ඉඳන් ලියන්න පුළුවන් වේද ඔයාලට පුළුවන් සර් හැමෝටම ওই වාක්‍ය ටික ලියා ගන්න පුළුවන් වේද ගෙදරින් ඉඳන් දැන් හිමියද අපි කතා කරානේ ඔය කතා කරපු විදිහට ලියන්න පුළුවන් වේද Yes, අයි sir. තනි දැන් ඔයාලට ওই වාක්‍ය දැන් වාක්‍ය 15 උඩ ලියන්න දෙන ඊට අමතරව මේ නෝට් එක ලියාගෙන එන්නත් ඕන හැමෝටම නෝට් එක ලියාගෙන එන්න පුළුවන් ද අද මේ සතියේ ගෙදර වැඩේ තමයි වාක්‍ය 15 ඔය වාක්‍ය 15 ලියන්නේ සම්පූර්ණ නෝට් එක ලියලා මෙන්න මෙතනට එනවා නේද පුතා මේ පොසිටිව් ෆෝම් කියලා දෙනවා නේද ඔව් සර් ඊට පස්සේ මෙතන වෙනවා කියනවා කියලා ලියලා මේ I am a teacher මම ගුරුවරයෙක් වෙමි නැත්තම් වෙනවා කියලා ලියා ගන්න he is an intelligent කරානේ he is an intelligent student ඔහු දක්ෂ ශිෂ්‍යයෙක් වෙනවා we are clever farmers අපි දක්ෂ ගොවියෝ වෙනවා the dog is on the road පාරේ බල්ලෝ ඉන්නවා she is kind doctor අය කරුණාවන්ත වෛද්‍යවරයෙක් වෙනවා කියලා ලියලා ඊට පස්සේ රූලක් කරලා තමයි ඔය වාක්‍ය ටික 15ම යට ලියන්න ඕනේ. ඊට පස්සේ ඉංග්‍රීසියෙන් ලියන්න පුළුවන්. මෙතනට එනකන් නෝට් එක ලියන්න ඕනේ. පුළුවන් වේද ලියන්න ඔයාලට? පුළුවන් සර් පුළුවන් සර් විතර පුළුවන් වේද? එතකොට දැන් අද ගෙදර වැඩේ තමයි මේක සම්පූර්ණ මෙතනට දැන් නෝට් එක නැති ආර මම නෝට් එක දාන්නම් ගෲප් එකට. එතකොට නෝට් එක මෙතනට එනකන් ලියන්නත් ඕන. ඊට පස්සේ ඔය වාක්‍ය 15 ලියන්නත් ඕන අර B දැන් B එක ඇඩ්ජෙක්ටිව් දැම්මා නේද පුතා අපි B එක good හොඳ වෙන්න B කයින් කරුණාවන්ත වෙන්න එහෙම දැම්මා මතකද ඔව් සර් ඒකේ වාක්‍ය 10ක් හදන්න පුළුවන් නේද be a good teacher be a kind teacher be a kind children පුළුවන් සර් එහෙම හදමුද ඒ වාක්‍ය 10ක් හදාගෙන දෙකෙමුත් හා සර් අර මන් දාලා දෙන වගු දෙකෙන් බලලා නාම පදයි අර ඇඩ්ජෙක්ටිව්ස් අරන් B එක දාලා ලියන්න තියෙන්නේ බහුවචන ඒක වචන බහුවචන පහයි ඒක වචන පහයි පුළුවන් සර් ඇඩ්ජෙක්ටිව් වෙනස් කරන්න පුළුවන් නේද ඔය ඇඩ්ජෙක්ටිව්ස් වෙනස් කරන්න පුළුවන් ඇඩ්ජෙක්ටිව්ස් වෙනස් කරන්න good kind එහෙම වෙනස් කරන්න පුළුවන් නේද
පුළුවන් සර්. පුළුවන් සර්. අනිත් අයට පුළුවන් සර්. පුළුවන් සර්. මට කියන්න මම අද කියලා දුන්න ටික තේරුණාද? අද කියලා දුන්න පාඩම පැහැදිලිද? yes sir. Yes sir. ඔය කාට හරි පැහැදිලි නැති නේ අහන්න බලන්න. පැය දෙකක් කරනවා ඈ පන්තිය පැය දෙකක් එකමාර තුනමාර. අනිවාර්යයෙන් පැය දෙකක් කරනවා. ඉතින් පැය දෙකක් ඉන්න පානද ඉංග්‍රීසි? නෑ සර්. නෑ සර්. අනිත් අය නෑ සර්. කියලා දුන්න පාඩම පැහැදිලි නේද? අර ප්‍රධාන ක්‍රියාපදයක් සමගයේද නම් be verb එකේ අර්ථයක් නැහැ කියනවා පැහැදිලිද? පැහැදිලිද? yes sir. Sir. ඔව් සර්. ඔව් අනිත් අයට කතා කරන්න නැති සෙට් එකක් ඉන්නවා. එයාලට පැහැදිලි නැද්ද? yes sir. right. එහෙනම් now I am going to wind up today class. ලබන සතියේත් හරියට මේ ටයිම් එකටම ක්ලාස් තියෙනවා. එකමාරට තියෙනවා. මම ලින්ක් එක දාන්නම්. ලින්ක් එකට ලොග් වෙන්න මේ ඒ එද්දි වැඩ ටික කරගෙන ඉන්න. අපි ඇවිල්ලා කතා කරමු. අනිවාර්යයෙන් වැඩ කරන්න. නෝට් එක ලස්සන ලියන්න. රතු පෑනකුත් තියාගන්න, කළු පෑනකුත් තියාගන්න, නිල් පෑනකුත් ලියාගන්න. ඉරි ගහන ඒවා එහෙම රතු පෑනෙන් අර තරු දාන ඒවා රතු පෑනෙන් දාන්න. කළු පෑනෙන් ලියන්න, නිල් පෑනෙන් ලියන්න, කළු පෑනෙන් ඉරි ගහන්න. එහෙම. ලස්සනට නෝට් එක හදාගෙන මම නෝට් එක බලන්න. නෝට් එක බලන්නේ මෙහෙම. මේ කැමරා ඔන් කරලා පෙන්නන්න කියලා කියනවා. නැත්තම් මෙහෙම කරමු. කැමරා ඔන් කරලා පෙන්නන්නේ ඔපා ගන්න ඔයාලට. ඔයාලා ලියා ගන්න. පුළුවන් නම් ලියා හොඳට ලස්සන ලියා ගන්න ඕනේ. right. එහෙමනම් now I am going to wind up today class. ආයිබෝන් හැමෝටම have a nice day. right. ලබන සතිය අපි have a nice day. right. Goodbye.